නමදිමි සැමදා සුගත මුනිදා ජීවිතය මුනි සඳුට පුදමින් නමදිමි සැමදා දහම් දිනිදා ජීවිතය ධර්මයට පුදමින් නමදිමි සැමදා සංගුන් පැහැදා සංගරුවන වෙත දිවිය පුදමින් නමදිමි සැමදා රතන ත්‍රිවිධා තිසරණය වෙත දිවිය පුදමින් සාදු සාදු. සදහැති පින්නතුනි, පින් නැති දෙව් මිනිසුන් අරමුණු කරගෙන ලෞතර බුදුරජාණන් වහන්සේ නමක් අප්‍රමාණ වූ කරුණාවකින් අප්‍රමාණ වූ මෛත්‍රියකින් මහා ප්‍රඥාවෙන් පෝෂණය වෙලා දේශනා කරන්නට යෙදුණු අසිරිමත් සිරි සදහම් මේ මොහොතේදීත් ඔබේ දෙසවනට සමීප වන්නට තරම් ඔබ තුල විපාක සැකසিলা හේතු සැකසিলা සැකසුණු විපාකය සැකසුණු හේතුව ඵලදායී විදිහට ආයෝජනය කරගන්න පුළුවන් හොඳම හොඳ අවස්ථාවකයි ඔබ හැමදෙනාම පසු වෙන්නේ. ඒක මේ දේශනය කරන ශ්‍රවණය කරන මිනිසෙක් වෙන්නට පුළුවන්. ඒ වගේම මේ දේශනය කරන දේශනය ශ්‍රවණය කරන දෙවියෙක් වෙන්නටත් පුළුවන්. දෙවියෙක් හෝ වේවා මිනිසෙක් හෝ වේවා සැකසුණු හේතු සම්පත්තිය තුල එතනින් එහාට අවශ්‍ය කරන වීරයෙන් උත්සාහයෙන් සිහියෙන් යුක්තව බුද්ධ ශාසනය පරිභෝජනය කළොත් බුද්ධ ශාසනය තුල හික්මුණොත් ඒ පින්නතුන් බොහෝ දුරට මේ විශ්වයේ වාසනාවන්තම සත්ව කොට්ටාශය බවට පත් වෙන්න සම්මුතිය තුල ඉඩ ලැබෙනවා. දේශනේ කතා කරන විදිහට ඒ සත්වත්වයෙන් නිදහස් වෙලා රාග ද්වේෂ මෝහයන්ගෙන් මිදිලා සැබෑවටම නිදහස විමුක්තිය සනසීම ලබන ස්වභාවයකට පත් වෙන්නට පුළුවන්කම තියෙනවා. එදා මෙදා තුර සිදු කරන සෑම ධර්ම දේශකයෙකුගේම ධර්ම දේශනාවක් ඔය කියන සැනසීම බෙදන්නමයි සිද්ධ කළේ. ඒක වචන දෙකක් නෑ. දේශනය වන දේශනය බුද්ධ ධර්ම දේශනයක් නම් දේශනාවන දේශනය බුද්ධ ධර්ම දේශනයක් නම් ඒ දේශනය තුල බෙදන්නේ සැනසීම සහනයමයි විමුක්තියමයි නිදහසමයි.
මුළු විශ්වය පුරාවට මේ නිදහස බෙදාගෙන ගිය හරි අපූර්ව ශාස්ත්‍රවරයෙකුගේ ශ්‍රාවකයෝ අපි. ඒ නිසාම මා නිතර ඔබට සිහිපත් කරන අපි පුදුමාකාර භාග්‍යවන්තයෝ. අපි පුදුමාකාර වාසනාවන්තයෝ. හැබැයි ඒත් එක්කම සිහිපත් කරන්න දෙයක් තියෙනවා. ඒ භාග්‍ය වාසනාව උරුම කරගෙන ලද උරුමය පරිභෝජනය නොකර, ඒ භාග්‍ය ඒ වාසනාව උරුම කරගෙන ලද උරුමය පරිභෝජනය නොකොට අසරණව මැරිලා යන අහිංසකයෝ අපිත් එක්ක අප්‍රමාණව ජීවත් වෙනවා. ඒ නිසා සත්පුරුෂයාගේ සත්කාර්ය එහෙම අසරණව මැරිලා යන්න හදන තව එක්කෙනෙක් හරි ඒ අසරණ භවෙන් මුදවලා දාන එකයි. මුළු ඉතිහාසයේ පුරාවටම බුදුරජාණන් වහන්සේගේ පින්වන්ත වූ බුදුපුතුන් සිද්ධ කළේ ඒ වගකීමයි, ඒ යුතුයකමයි. අදටත් අප එය යුතුයකමක් සිතාගෙන ඒ වගකීමක් ලෙස අරගෙන මගේ මේ ජීවිතය අනුන් උදෙසාමයි කියන සිතවිල්ල තුල ඉඳගෙන උත්සාහ කරනවා බුදු සමිඳුන්ගෙන් අහගත්ත අපට තේරිච්ච දේ ඔබත් එක්ක බෙදා ගන්න. එය බෙදාගෙන ලබාගත් බොහෝ දෙනෙක් සැනසීම භුක්ති විඳින බව අපට විශ්වාසයි. බුදුරජාණන් වහන්සේලාගේ බුද්ධ වචනයට තරම් ඒ සැනසීම ගේන්න පුළුවන් තවත් දෙයක් මේ විශ්වයේ නැහැ පින්නතුනේ. බුද්ධ වචනය සත්‍ය වචනයක් වගේම ඒ බුද්ධ වචනේ මහා ප්‍රාණ ජීවයක්. මේ විශ්වය තුල මහා බල සම්පන්න අවියක් වචනය. ඒ බුද්ධ වචනයට පුළුවන් වුණා සදහටම මිනිස්සුන්ගේ හිත්වලට, දෙවියන්ගේ හිත්වලට සැනසීම ගේන්න. ඒ වගේම අබුද්ධ වචනවලට පුළුවන් වුණා සදහටම සත්වයා සත්වත්වය තුල හිර කළා දාන්න. බුද්ධ වචනයෙන් සම්මා පටිපදාවක් තුල ඔබව නිදහස් කරලා දානවා. අබුද්ධ වචනයෙන් මිච්ඡා පටිපදාවක් තුල ඔබ හිර කළා දානවා. හිර කලන්නේ ලෝකයේ තුලයි, නිදහස් කළා දාන්නේ ලෝකේනුයි. හිර කරන්නේ ලෝකයේ තුලයි, නිදහස් වෙන්නේ ඒ ලෝකයෙන්මයි. ලෝකයෙන් නිදහස් වෙලා ලෝකෝත්තරය ස්පර්ශ කරනවා. ලෝකයේ තුල හිර වෙලා දුක උරුම කරගන්නවා. එහෙම ලෝකය තුල හිර වෙලා දුක උරුම කරගන්න සිටින අසරණ අහිංසක මිනිස්යෝ දෙවියෝ වෙනුවෙන් නැවත නැවතත් ඒහි පස්සික වූ ඇවිත් බලමින් දකමින් විමසමින් සැනසෙන මේ සම්බුද්ධ භාෂිතය, මේ සර්වඥ භාෂිතය
ඔබ වෙනුවෙන් තව තවත් තිලින කරනවා. ඒ නිසා අද දවසේ ඒ ත්‍යාගය, ඒ තිලිනය, ඒ දායාදය ලැබමින් පසුවන ඔබට මා උත්සාහ කරනවා සතිපට්ඨාන දේශනාවට අනුව ක්‍රමානුකූලව ක්‍රමිකව එකිනෙකාගේ කෙලෙස් ප්‍රහාණය වන ආකාරයෙන් සම්පාදනය කරගන්නට යෙදුණු දේශන මාලාවක සිව්වන දේශනය අද සිද්ධ කරන්න. පළවන දේශනයේ විදියට මේ සතිපට්ඨානය පිළිබඳව හැඳින්වීමක් කළා අපි. ඊළඟ දේශනයේ විදිහට සතිපට්ඨාන භාවනාව, සතිපට්ඨාන භාවනා ගාමිනී පටිපදාව පිළිබඳව විග්‍රහයක් කළා. ඊළඟ දේශනය තුළ ආනාපාන සති භාවනාවට අදාළ කායානුපස්සනා කොටස පිළිබඳව විග්‍රහයක් කළා. ඊළඟ දේශනය තුළ ආනාපාන සති භාවනාව තුළින් සතර සතිපට්ඨානයම වඩමින් නිවන හෙළි කරගන්න ආකාරය පිළිබඳව විග්‍රහ කළා. එහෙන් බැලුවම මේ දේශනය පස්වන දේශනය වෙනවා. ඔබට හිතෙන්න පුළුවන් පින්නතුනේ, ස්වාමින් වහන්සේ මෑත කාලේ උන්වහන්සේගේ දේශන යම් ප්‍රමාණයකින් වෙනස් කළාද? ඔව් පින්නතුනේ, වෙනස් කළා. ස්වාමින් වහන්සේ වෙනස් වෙලාද? ස්වාමින් වහන්සේ වෙනස් වෙලා නැහැ. උන්වහන්සේට සිද්ධ වුණා ඔබ වෙනුවෙන් ආපසු හැරෙන්නට. දිගින් දිගට මේ මොහොතේ නිවනම අරමුණු කරගෙන ආර්ය භූමිය උදෙසා හික්මෙන ආකාරයම විග්‍රහ කරමින් දේශන කළ අපට සිද්ධ වුණා නැවතත් ඔබ වෙනුවෙන් මුලට යන්න. මේ දේශන දෙක තුන ඔස්සේ මම කල්පනා කළා. මම හිතින් මවා ගත්තා ලෞතර බුදු සමිඳුන් කිඹුල්වතට වැඩිය වෙලාවේ. ලෞතර බුදු සමිඳුන් කිඹුල්වතට වැඩිය වෙලාවේ භාග්‍යවතුන් වහන්සේගේ සුලැඟිල්ල එල්ලිලා දායාදිල්ලගෙන ගිය පුංචි රාහුල පුතා වෙනුවෙන් ඒ පින්වන්ත බුදු සමිඳුන් මොනතරම් කරුණාවකින් බුද්ධ මග කියලා දෙන්නේ නැද්ද? ඒ චූටි පුතාට කියලා දෙන්න බුදු මගක් වගේ ඔබ වෙනුවෙන් පුංචි තන ඉඳගෙන මේ පාර එලි කරගෙන යන්න අපි කල්පනා කළා. ඒ නිසා තමයි යම් ආකාරයකින් බොහෝ දේශන ප්‍රමාණයක් අවසන් කරලා අප විශ්වාස කළා නිවන් දකින්ට ඔබ වෙනුවෙන් කියන්නට අවශ්‍ය කරන බොහෝ දේ අප දේශනා කරලා තියෙනවා. කවුරු හරි පින්වන්ත දුවෙක් පුතෙක්, අම්මා කෙනෙක්, අප්පච්චි කෙනෙක් ශ්‍රද්ධාවෙන් වීරයෙන් ඒ දේශන ටික හොඳින් අහලා ඒ දේශනවල තියෙන අන්තර්ගතය ධාරණය කරගෙන ඊට අනුව ඒ ඇත්තන්ගේ ජීවිත පැවැත්මට ඒක එකතු කරගත්තා නම් මේ මොහොතෙත් ඔබ ලෝකේ නිදහස් වෙලා එසේම වෙන්නට ඕනේ. එසේ වෙනවමයි. එහෙම සිදු කළ දේශන ටිකකට පස්සේ
අපිට හිතුණා ආපස්සට හැරෙන්න. පුංචි රාහුල පුතා බුදු සමිඳුන්ගේ සුලගෙල්ලේ එල්ලිලා දායාද ඉල්ලගෙන ගියා වගේ ඔබටත් පුංචි පුතාට දායාද දෙනවා වගේ පුංචි දරුවෙකුට දායාද දෙනවා වගේ ඔබටත් මේ ශ්‍රී සද්ධර්මයේ දායාදය පුංචි තැන ඉඳන් අරගෙන එන්නට අපි කල්පනා කළා. ඒ දායාදේ ලබන ඔබ අප සලකන්නේ පුංචි පුතෙක් විදිහට. ඒ පුංචි පුතා අවුරුදු 70ක 80ක අම්මා කෙනෙක් අප්පච්චි කෙනෙක් වෙන්න පුළුවන්. අප කල්පනා කරන පුංචි පුතා වෛද්‍යවරයෙක්, ඉංජිනේරුවෙක්, මහාචාර්යවරයෙක්, ගුරුවරයෙක්, එහෙමත් නැත්නම් ව්‍යාපාරිකයෙක් වෙන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් යාචකයෙක්, ගොවියෙක්, කම්කරුවෙක් වෙන්නත් පුළුවන්. එයා කවුරුණත් සද්ධර්ම මාර්ගය තුල එයා පුංචි පුතෙක්, පුංචි දුවෙක්. ඒ පුංචි පුතාට, පුංචි දුවට, ඒ ලදරුවට මේ මාර්ගය හෙළි කරගන්න පුංචි තැනක ඉඳන් පටන් ගත්තා. ඒ නිසා තමයි මේ පුංචි තැන මම පැහැදිලි කළේ මුලින්ම ඔබට සතිපට්ඨානය පිළිබඳව විග්‍රහ කළා. මොකක්ද සතිපට්ඨානය කියන්නේ කියලා. ඉන් අනතුරුව විග්‍රහ කළා සතිපට්ඨාන භාවනාව කියන්නේ මොකක්ද කියලා. ඉන් අනතුරුව විග්‍රහ කළා සතිපට්ඨාන භාවනා ගාමිනී පටිපදාව කියන්නේ මොකක්ද කියලා. එතකොට ඒ ටික නැවත මම මේ වෙලාව විග්‍රහ කරන්න යන්නේ නැහැ. ඔබට දේශන තුලින් අහන්න පුළුවන්. පිළිවෙලට මේ දේශන කරගෙන යන්නේ. එතකොට ඒ ඔස්සේ මේ කාරණාව සිහිපත් කළද්දී ආර්ය දේශනය ස්වාමීන් වහන්සේ කරද්දී මේ ආකාරයෙන් එක තැනකට වෙලා දැස් පියාගෙන අතපය හිර කරගෙන එසේ දිගින් දිගට භාවනා කළ යුතුයද නිවන් දකින්න කියන කාරණාව පිළිබඳව අප බොහෝ කොට සාකච්ඡා කළා. අප ඔබට නිරන්තරයෙන් යෝජනා කළේ එදා දවසේ රාගයෙන් පිච්චෙන වෙලාවේ, ද්වේෂයෙන් ගිනි ගන්න වෙලාවේ, මෝහයෙන් මුලාවටපත් වෙන වෙලාවේ සිහියෙන් ඉඳගෙන ඔබ ඔය කරන සියලු කාර්යයන් කරන ගමන්, රැකියාව කරන ගමන්, ආදරය කරන ගමන්, ඇලෙන්න අරමුණු වෙන මොහොතේ, ගැටෙන්න අරමුණු වෙන මොහොතේ, ඒ මොහොතේ සිහියෙන් ඉඳගෙන ලෝකයේ පිළිබඳව ඇලීම් ගැටීම් දුරු කරගෙන යන ආකාරයකට ප්‍රඥාවෙන් යුක්තව සිහිය පවත්වන්නේ කොහොමද කියලා තමයි නිවන් මඟ පිළිබඳව අපි කතා කළේ. ඒක හරි අපූර්ව, ඒක හරි ලස්සන, ඒක හරි සුන්දර, ඒක හරි නිදහස් මඟක්. ඒ නිදහස් මඟ ගැන අදටත් අපි එසේම එතන ඉන්නවා. එතකොට ඒ මඟ හුරු කරගත්ත, ඒ මඟ අහගත්ත, ඒ මඟ තේරුම් ගත් අපේ පින්නතුන් ඉදිරියටත් ඒ මඟම යන්න මේ දේවල් මීට අනුව, මේ කරන දේශනාවලට අනුව වෙනස් කරගන්න අවශ්‍ය නැහැ. එහෙමනම් ඇයි ස්වාමීන් වහන්සේ වෙනස් වුනේ? ස්වාමීන් වහන්සේ වෙනස් වුනේ පින්නතුනේ ඒ වගේම තව කොටසක් හිටියා. විශේෂයෙන් සමතේ මුල් කරගෙන ඒ තුලින් නැති කරගත්ත යම් ශක්තිමාත් භාවයක් ඔස්සේ නිවන් දකින්න වීරය කරපු, ඒ වෙනුවෙන් පුහුණු වෙච්ච, ඒ වෙනුවෙන් කැපකිරීම කරපු, ඒ ඔස්සේම යන්න උත්සාහ කරන. එතකොට ඒක වැරදිද? ඒක වැරදි නෑ. ඒක හරි. මේ පාරවල් දෙක ඔස්සේම මේ ගමන යන්න පුළුවන්. හැබැයි අපි ඔබට කලින් පෙන්නලා දීලා තියෙන්නේ, කලින් යෝජනා කරලා තියෙන්නේ බොහොම නිර්වුල්, පහසු, පැහැදිලි මගක්. ඒ වෙනුවෙන් ඔබට දරන්න තියෙන ආයාසය බොහොම සුළු ප්‍රමාණයක්. නමුත් ඒක එහෙම වුණත් යම් වූ සමත පූර්වාංගමයක් තුල ඉඳගෙන සමාධියකින් ශක්තිමත් වීගෙන මේ ගමන යන්න හදන කෙනෙකුට ඒකත් බොහොම බුද්ධ වචනයට අදාළවම, සතිපට්ඨානයට අදාළවම, සතිපට්ඨානයේ ක්‍රමවේදයක් ඔස්සේම ක්‍රමානුකූලව කෙලෙස් සංසිඳීමක් තුල ඇලීම් ගැටීම් දුරු කරගෙන යන්න ක්‍රමානුකූල පිළිවෙතක් මේ ඔස්සේ යෝජනා කරනවා. ඇයි ඒ ක්‍රමානුකූල පිළිවෙතක් යෝජනා කරන්නේ?
අපාර ආර්ය දේශනාව සිද්ධ කරමින් ඔබේ ප්‍රඥාවටම ඊතලය විදිමින් ඔබ තුල ඇති භවාංග ශක්තියින් නිදන්ගත ශක්තියින් අවදි කරමින් ඒ ප්‍රඥාවන්තයින්ගේ ප්‍රඥාවෙන් දැකිය යුතු ධහම දේශනා කරද්දී ඒ අයට ඒ කරගන්න හරි පහසුයි වගේම ඒ අය කරගත්තා. එතකොට ඒ තුල යම්කිසි ඒ මට්ටමට දියුණු නොවිච්ච යම්කිසි ශක්තියක් ගොඩනගාගෙන මෙතෙන්ට පැමිණිය යුතු පිරිසක් සිටිනා බව අපට අරමුණු වුණා. බුදු සමිඳුන්ට එදා අරමුණු වුණා වගේම. ඒ නිසා මේ රූපවාහිනී දේශනා මාලාව නැවත හරවන්නට උත්සාහ කළා මූලික තැනක ඉඳගෙන කරගෙන එන්න. එතකොට අර ඒ තරමට Tamanගේ ශක්තිය ප්‍රගුණ වෙලා නැති, ප්‍රඥාව දියුණු වෙලා නැති, ඒ තරම් වීරයක් නොමැති, ඒ තරමට මේ කාරණාව ක්ෂණිකව ප්‍රත්‍යක්ෂ කරගෙන ඒ තුල හික්මෙන්ට හයිය නැති කෙනෙකුට මේ ඔස්සේ පුළුවන් ක්‍රමානුකූලව ඒ හයිය ගොඩනගාගෙන ඉස්සරහට යන්න. එතකොට අපි විශ්වාස කළා පන්තියේ මුල් පෙළේ ඉන්න දක්ෂයෝ ටික වගේම අන්තිම පේළියේ ඉන්න ටිකක් දඟකාර කෙලිලොල් දරුවෝ ටිකත් ඇදගෙන යන්න පුළුවන් කියලා මේ ක්‍රමයේ ඔස්සේ. එතකොට මුළු පන්තියම ආවරණය වෙනවා. මොකද අපිට වරදින තැනක් තියෙනවානේ. ගුරුවරු මේක හොඳට දන්නවා. පන්තියේ ඉස්සරහා පේළිය දෙකේ ඉන්න දරුවෝ ටික එක ගුරුවරයා ගමන ගියොත් පසු පෙළේ ඉන්න දරුවෝ ටික හැලිලා යනවා. අපිට කල්පනා වුණා අපි මේ යන විදිහත් එක්ක එහෙම එකක් වෙනවදෝ කියලා. ඒ නිසා ඉදිරි පෙළේ හිටපු දරුවෝ ටිකත් ගොඩ දාගෙනම දැන් මේ පසු පෙළේ දරුවෝ ටිකත් අර ගොඩටම දාගන්න දරන උත්සාහයක් අහිංසක උත්සාහයක්. හැබැයි පින්නතුනේ මේ උත්සාහය අතාරින්නේ නැහැ. මේ පණකෙන්ද යන්තම් හරි රැකිලා තියනකම් යන්තම් හුස්ම පොද වැටෙනකම් අන්තිම මොහොත වෙනකම් ඒ උත්සාහය අතාරින්නේ නැහැ. මොනම විදිහකට හරි ඔබට මේ සද්ධර්මයේ සිසිල බෙදන්න හැකි හැමදේම සිද්ධ කරනවා. ඒ වෙනුවෙන් බුදුවරු සිද්ධ කරපු විවිධ ආකාරයේ උත්සාහයන් උන්වහන්සේ නොකළ දෙයක් නැහැ. උන්වහන්සේ විවිධ උපක්‍රම පාවිච්චි කළා, විවිධ දේශන විලාසයන් පාවිච්චි කළා, විවිධ උපමා පාවිච්චි කළා, විවිධ ආකාරයේ උපක්‍රමශීලී ක්‍රමවේද පාවිච්චි කළා, විවිධ ආකාරයේ සාකච්ඡා, දේශන, ආදර්ශය, උපදේශය විතරක් නෙමෙයි තව බොහෝ ක්‍රම ඔස්සේ එක එක්කෙනාගේ ස්වභාවයට අනුව එක පුජ්‍යලයාගේ ආසය අනුසයට අනුව දහම් දෙසීමේ කලාව උන්වහන්සේ වෙනස් කළා. ප්‍රශ්නෝත්තර ක්‍රමයට සමහරලාට උන්වහන්සේ දහම් දෙසනවා. සමහරලාට කෙලින්ම කාරණාව දේශනා කරගෙන යනවා. සමහර වෙලාවට විවිධාකාර චිත්‍රණ වගේ දේවල් වලින් ඒක අවබෝධ වෙන්නට සලස්වනවා. සමහර වෙලාවට උන්වහන්සේගේ ජීවිතය පිළිබඳව ආදර්ශයෙන් ධර්මයේ තේරුම් කරන්නට යනවා. සමහරලාට සෝබා දහමේ ජලය ටික, ගහකොළ, පර්වත, ඉරහඳ, ජලය මේ දේවල් ධර්මයේ තේරුම් කරන්නට උදාහරණ ලෙස ගන්නවා. සමහර වෙලාවට කථාන්තර ධර්මයේ තේරුම් කරවන්නට පාවිච්චි කළා. සමහර වෙලාවට එක් සත්වත්වයේ තුල පෙර භවයන් වල ස්වභාවය එක්ක මේ ධර්මයේ තේරුම් කරවන්නට බුදු රජාණන් වහන්සේ කටයුතු කළා. මෙහෙම ස්වභාවයක් තුල අපත් මේ පණකෙන්ද රැකිලා තියනකම්
කවුරු හරි පිරිසක් මේක ඇතුලේ හැලිලා ඉන්නවා නම් එයාලට මේ ගැඹුරු දහම තේරුම් ගන්න මට්ටමට අප දේශනා කළ ආර්ය දේශනය තේරුම් ගන්න පුළුවන් මට්ටමට තාමත් ශක්තිමත් වෙලා නොතිබුණා නම් එහෙම නැත්නම් ඒ ශක්තිය ඇතිකරන්ටයි මේ ක්‍රමානුකූල දේශනයක් කරන්නේ. එතකොට ඒකෙදි බුදුරජාණන් වහන්සේ සතිපට්ඨානය පාවිච්චි කරන්නේ කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව විදියට. කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා. එතකොට අද මේ 4 හෝ 5 දේශනාවේ විදිහට මේකෙදි අපි කායානුපස්සනාවට අයිති චතුසම්පජඤ්ඤ පබ්බය සහ ඉරියාපත පබ්බය කියන කොටස් දෙක එකට අරගෙන පබ්බ 6ක් තියෙනවා. ඒ 6න් ඉතුරු 4 වෙන වෙනම කරන්ට බලාපොරොත්තු වෙනවා. නමුත් මේ දෙක දැන් ආනාපාන පබ්බය අපි දේශනය කරලා අවසానයි. එතකොට තව 5ක් ඉතුරුයි. ඒ 5න් දෙකක් එකට අද දවසේ සාකච්ඡා කරනවා. චතු සම්පජඤ්ඤ පබ්බය සහ ඉරියාපත පබ්බය. එතකොට ඉතුරු වෙන්නේ පටික්කුල මනසිකාරය, ධාතු මනසිකාරය, නවසීවතිකය වගේ කාරණා ටික. එතකොට ඒ නිසා මේ ආකාරයෙන් බුදුරජාණන් වහන්සේ ඇයි මේ ක්‍රමානුකූල පිළිවෙලකට ක්‍රමානුකූලව අවබෝධය සැකසෙන විදිහට පොඩි දරුවෙක් එක්කගෙන යනවා වගේ මේ ආකාරයෙන් ආනාපාන සතියෙන් පටන් අරගෙන කායानुපස්සනාව සිද්ධ කරගෙන යන්නේ බුදුරජාණන් වහන්සේගේ මුළු ධර්ම දේශනාව සිල්ලාසය පුරාවටම උන්වහන්සේට අවබෝධ කරන්න උනේ මොකද්ද පින්නතුනේ? ලෝකයයි අවබෝධ කරවන්න පුළුවන් උනේ. ලෝකය පිළිබඳව ඇලීම් ගැටීම් දුරු වෙන ආකාරයෙන් හික්මෙන විදිහක් කියන්නයි බුදුරජාණන් වහන්සේට ඕනේ උනේ. එතකොට බුදුරජාණන් වහන්සේ දුකෙන් නිදහස් වීම වෙනුවෙන්, දුක පිරිසිඳ දැකීම වෙනුවෙන් උන්වහන්සේ දුක පණවන්නේ පංච උපාදානස්කන්ධයක් තුල. එතකොට මේ බුදුරජාණන් වහන්සේ දුක පංචෝපාදානස්කන්ධයක් තුල පණවද්දී උන්වහන්සේ එය තේරුම් ගන්නවා මේ දුක නැත්තම් ලෝකය කියන කාරණාවට මෙන්න මේ විදියට. ඉමස්මින් ඒව ව්‍යාමත්තේ කලේබරේ සංඤීමිස මනකේ. ලෝකංච පඤ්ඤපේමි, ලෝක සමුදයංච පඤ්ඤපේමි, ලෝක නිරෝධංච පඤ්ඤපේමි, ලෝක නිරෝධ ගාමිනී පටිපදාංච පඤ්ඤපේමි. අපි ඔක සරලව සිංහලෙන් කතා කරමුකෝ. මේ බඹයක් පමණ ශරීරයක්නේ අපිට සාපේක්ෂව මැද විදියට ගත්තොත් බඹයක් කියන්නේ අඩි 6ක් නම් මේ ශරීරය ආශ්‍රය කරගෙන මේ ශරීරයත් එක්ක පැටලිලා තියෙන මොකක් හරි එකක් ගැනයි මේ කතා කරන්නේ. සංඥා සහිත, සිතක් සහිත මේ කය ආශ්‍රය කරගෙන පවතින යම්කිසි ස්වභාවයක් තුල තමයි බුදුවරු දුක පණවන්නේ. දැන් වෙන කොහෙවත් නෙමෙයි දුක පණවන්නේ. අන්න හොඳ තැනකට ආවා. දැන් බාහිර භෞතික ලෝකයේ කිසිම දෙයක් තුලින් බුදුවරු දුක පණවන්නේ නැහැ. භෞතික ලෝකයේ කිසිම භෞතික දෙයක් තුලින් දුක පණවන්නේ නැහැ. දුකින් නිදහස් වෙන්න ඕනේ නම් සමහරු කෙනෙක් හිතනවා නම් භෞතික ලෝකයේ තුල තියෙන භෞතිකත්වයේ භෞතික වූ දේවල් සියල්ල අයින් කළාට පස්සේ ඒවායේ දුක තියනවා කියලා අදහසක් ගත්තොත් විතරයි ඒවා අයින් කළාම දුක නැති වෙන්නේ. භෞතිකත්වයේ තුල
ගැහැණු තුල, මිනිස්සු තුල, දරුවෝ තුල, ගෙවල් දොරවල් තුල, යාන වාහන තුල, රටවල් තුල, සමාජය තුල දුක තියනවා කියලා ගත්තොත් ඒවා අයින් කළාට පස්සේ දුක නැති වෙන්න ඕනේ. මේ බාහිර වූ භෞතික වූ දේවල් තුල බුද්ධ ශාසනය තුල දුකක් පණවන්නේ නැහැ. එහෙනම් මොකක් තුලද බුද්ධ ශාසනය තුල දුක පණවන්නේ? දැන් අපි කිව්වා පංච උපාදානස්කන්ධයයි දුක විදිහට දකින්නේ. ඒ පංච උපාදානස්කන්ධය දකින්න වෙන්නේ කොතනින්ද? මෙන්න මේ බඹයක් වගේ තියෙන ටිකක් ආශ්‍රය කරගෙන තමයි ඕක තියෙන්නේ. එහෙනම් මේ බඹයක් පමණ වූ කයද දුක? බඹයක් පමණ වූ කයද දුක? නෑ. බඹයක් පමණ වූ කයේ දුක පණවන්නේත් නෑ. පණවන්නේ ඒක ආශ්‍රය කරගෙන පවතින යමකයි. ඒක ආශ්‍රය කරගෙන පවතින යමක් මොකද්ද? ඒක අපි පංචෝපාදානස්කන්ධය කියලා ගමුකෝ. ඒතර පංචෝපාදානස්කන්ධය මේ කය ඇතුලේ හැංගිලා තියෙන එකක්ද නැහැ. එහෙම පංචෝපාදානස්කන්ධය කයේ හැංගිලා තියෙන එකක් නෙවෙයි. ඒක සමුදය වෙලා වැය වෙලා යන එකක්. එතකොට මෙන්න මේකත් එක්ක බැඳිලා පවතින, එහි උදව්වෙන්ම සමුදය වෙන, ඒ උපකාරයෙන්ම සමුදය වෙන, එයත් එක්ක නෑදෑකම් තියාගෙන පවතින මෙන්න මේ පංචෝපාදානස්කන්ධ දුක තේරුම් කරන්න යන බුදුරජාණන් වහන්සේ ඒ සඳහා උන්වහන්සේ පාවිච්චි කළ මෙවලම් ටික තමයි වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව. පංචෝපාදානස්කන්ධයේ තියෙන දුකෙන් නිදහස් වෙන්න වීම උදෙසා දුක නිදහස් කරවන්නට පංචෝපාදානස්කන්ධය කුඩු කරලා දාන්නට පාවිච්චි කරපු බර අවි ටික තමයි දුක නැමැති පංචෝපාදානස්කන්ධයම දුකයි. දුක කු පංචෝපාදානස්කන්ධයම කුඩු කරලා දාන්න බුදුරජාණන් වහන්සේ පාවිච්චි කළ බරාවි ටික තමයි වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව. ඒ බරාවි ටික පාවිච්චි කරන්න කලින් යුද්ධකදී ඉස්සෙල්ලාම පාබල සෙබළු ටිකක් යවලා වටේ පිටේ පොඩ්ඩක් සුද්ධ කරගන්නවා සැහැල්ලු අවි වලින්. එහෙම ක්‍රමයකුත් ඇති. එතකොට නිකන් මම එහෙම අදහසක් ගත්තා, මම දන්නේ නැහැ එහෙමද යුද්ධ කරන්න කියලා. සමහරලා ඉස්සෙල්ලාම බරාවි පාවිච්චි කළාම සුද්ධ කරගෙන ඉන්නවද දන්නේ නැහැ. මම මේ උදාහරණයක් කියන්නේ. එතකොට මෙහෙම මේ මුලින් සුද්ධ කරගන්නවා වගේ බුදුරජාණන් වහන්සේ අනුමාන කරන දැන් අපි මේ අපේ කතාවට එන්නේ. බුදුරජාණන් වහන්සේ අනුමාන කරනවා ඔබටත් මේක තේරෙන සත්වයා මුලින්ම ඇලෙන්නේ, සත්වයා මුලින්ම බැඳෙන්නේ මේ භෞතික වූ, මේ අහුවෙන, මේ පේන, මේ දැනෙන මේ කයටයි කියලා. දැන් මෙතනින්දම්ම පරිශ්‍රණය කරන් යමු පින්නොතින්. මේක මේ වචන ගොඩක් අහගත්ත වෙලා වැඩක් නැහැ. දැන් අපි මෙතනින්දම්ම මේ පරිශ්‍රණය කරගෙන යන්න. දැන් ඔබට පමුණුවකට බලන්න. ඔබ ආදරය කරන්නේ, ඔබ ඇලෙන්නේ, ඔබ බැඳෙන්නේ, ඔබ අල්ලගන්නේ මේ භෞතිකව ඇහැට පේන, ඇල්ලුවහම දැනෙන, පහස විඳින, පහස දැනෙන, රුව පෙනෙන, වර්ණය පෙනෙන කයකට නේද? තමාගේ හෝ වේවා, අනුන්ගේ හෝ වේවා කයකටනේ බැඳෙන්නේ, කයකටනේ ඇලෙන්නේ, කයකටනේ තණ්හා කරන්නේ. හිතලා බලන්න මොහොතක්. දේශනේ අස්සෙම හිතන්න. දේශනේ අස්සෙම අවබෝධ කරන්න. දේශනේ අස්සෙම ඒක ගලවලා දාලා ඉස්සරහට යන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ කියන එක හැමයි වෙන්නේ කියලා.
ඒක එහෙම වෙන බව දැන් ඔබටත් තේරෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේට තේරිච්ච දේ දැන් ඔබටත් තේරෙනවා. හොඳයි. ඔබටත් තේරුණා, මටත් තේරුණා. දැන් අපි තේරින දේ තව දැන් තේරුම් අරගෙන ඉස්සරහට යනවා. තේරුම් අරගෙන ගිහිල්ලා ඉස්සරහට ගිහිල්ලා තේරුම් ගන්න තියෙන ටික ඔක්කොම තේරුම් අරගෙන ඉවර කරනවා. ඊට පස්සේ ඉවරයි. දැන් මේ අහහ ගබඩා කර තියන්නේ අපි. අහනවා ගබඩා කරනවා. අහනවා පොතේ ලියනවා ගබඩා කරනවා. අහනවා ලියනවා ගබඩා කරනවා. අතීතේ ඉඳන් එහෙමනේ කළේ පින්න දැන් අපි ඒක අතහැරලා දැම්මා. දැන් අපි මේ නිවන් දැක ඉස්සරහට යනවා. නිවන් සුව විඳ ඉස්සරහට යනවා. නිවන් සුව විඳිනවා කියලා කියන්නේ නිකන් අමුතු එකක් විඳිනවා වගේ එකක් නෙමෙයි. අවිද්‍යාවෙන් මිදිලා තණ්හාවෙන් මිදෙන ක්‍රමය අහගෙන ඒ මිදෙන්න ඕනේ තැන්වල මිදි බැඳෙන්න ඕනේ තැන්වලින් නිදහස් වෙවි එය හොඳට එහි පන්නරය ලැබමින් ශක්තිමත් වෙමින් ඉස්සරහට යනවා. හොඳයි. එතකොට අපිට තේරෙනවා, අපිට දැනෙනවා, අපිට පෙනෙනවා එහෙනම් මේ කයට තමයි සත්වයා මුලින්ම බැඳෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අර බරාවි ටික පාවිච්චි කරන එක පැත්තකින් තියලා මුලින්ම පාවිච්චි කරනවා සහැල්ලු අවි ටිකක්. ඉස්සෙල්ලාම අර සත්වත්වයේ තුල මුලින් ඇලිලා බැඳිලා කුණු වෙලා තියෙන තැනින් මේ සත්‍යව ගලව ගත්තාම ගලවන්න ඕනේ තැනින් ගලව ගන්න එක ලේසි. ගලවන්න ඕනේ තැනටත් වඩා මුලින්ම බැඳින ඇලෙන තැනින් ඉස්සෙල්ලාම ගලව ගත්තාම දැන් ගලව ගන්න ඕනේ තැන ඇත්තටම මේක නෙවෙයි. ඇත්තටම ගැලවෙන්න මොකද කයේ නෙමේ දුක තියෙන්නේ. කයේ දුක තියෙනවා නම් ඒක එහෙම වෙන්න විදිහක් නැහැනේ. කයේ දුක තියෙන විදිහක් නැහැ. නමුත් කයට මුලින්ම ඇති කරගෙන තියෙන මේ බැඳීම නිසා ඒ කය මම කියලා අරගෙන, කය මගේ කියලා අරගෙන, කය මගේ ආත්මයයි කියලා අරගෙන අනේ අපොයි කියලා කියන කය කඩන් වැටෙනකොට, කය දුර්වල වෙනකොට, කය වැහැරෙනකොට තමන්ගේ කියලා බැඳුණු පෙම්වතියගේ පෙම්වතාගේ දරුවාගේ දෙමව්පියන්ගේ කයවල් වැහැරිලා වියකිලා කුණු වෙලා පණුව ගහලා ගඳ ගහන තැනට පත් වෙනකොට ඒ වෙනකොට කඩා වැටෙන දුකටපත් වෙන අසරණ වෙන අහිංසකයෝ වෙනුවෙන් ඒකයේ යථාර්ථය කියලා දෙනවා. යථාර්ථය කියලා දෙගෙන ඒකය ඔබේද කියලා දෙනවා. ඒකය මගේ කරගන්න පුළුවන්ද කියලා දෙනවා. ඒක එහෙම නෙවෙයි කියලා තේරුණාට පස්සේ එයාට පුළුවන් වෙන කයට තියෙන බැඳීමෙන් නිදහස් වෙන්න. ඔන්න ඔය කයට තියෙන බැඳීමෙන් නිදහස් වෙන්න කයත් එක්ක තියෙන කය තේරුම් කරවන්න පුළුවන්, කය අවබෝධ කරවන්න පුළුවන් සියලුම ආකාරයේ වටපිටාව සහිත සියලුම ආකාරයේ කාරණා එකතු කරලා උන්වහන්සේ මේක කෑලි 6කට කඩාගත්තා. ඒ තමයි කය යම් විදිහට මෙහෙම ගැට ගැහිලා කය මේ දිගට පවතින විදිහට කයට අවශ්‍ය කරන නඩත්තුව ගෙනෙන්න ප්‍රධානම සාධකය තමයි හුස්ම. හුස්ම ආශ්වාසය ඔස්සේ මේ හුස්ම ආශ්වාසය ඔස්සේ පෙනහළු වලට ගෙන යන ඔක්සිජන් ටික ඒ ඔක්සිජන් ටික හරහා පෙනහළු වලින් රුධිරයට ලබලා දීලා රුධිරයේ ඔස්සේ එය ශරීරය පුරා සෛල පුරා රැගෙන ගිහිල්ලා මේ අවශ්‍ය කරන පැවැත්ම හදලා දෙනවා. ඔන්න ඒ තුල ඒ හුස්ම ආශ්වාසය ප්‍රශ්වාසයම කයක් විදිහට තේරුම් අරගෙන ඒ ආශ්වාස ප්‍රශ්වාසය ඔස්සේම මේ කය නඩත්තු කරන ක්‍රියාවලිය ඇතුලේ ඒ තුල ඇත්තටම සත්පුජ්‍යල ස්වභාවයක් පවතිනවාද ආත්ම ස්වභාවයක් පවතිනවාද නැහැ නේද කියලා තේරුම් කරවන්න අපි ආනාපාන සතිය කාය අනුපස්සනාවට අනුව සාකච්ඡා කළා. ඊළඟට බුදුරජාණන් වහන්සේ ඊළඟට කියලා දෙනවා දැන් මේ කය උදව් කරගෙන ඇවතුම් පැවතුම් සතර ඉරියව් පවත්වනවා. ඉඳ ගන්නවා, හිට ගන්නවා, ඇවිදිනවා, නිදිනවා. සතර ඉරියව්. ඉඳ ගන්නවා, හිට ගන්නවා, ඇවිදිනවා, නිදිනවා. ඒකට කියන චතු සම්පජඤ්ඤය පිළිබඳව විමසනවා කියලා. තාම මේ කතා කළේ නැහැ. ඊළඟට සතර ඉරියව් වලින් ඔබට ගිහිල්ලා
යනවා එනවා කනවා බොනවා ඇවිදිනවා නිදිනවා ඔළුව හරවනවා බෙල්ල හරවනවා ඇඟිලි උස්සනවා රවණවා අරවා මේවා මේ සියල්ලම ඉරියව් පවත්වන සියලු ආකාරයේ අන්නේ සියලු ආකාරයේ ඉරියව් පැවැත්වීම තුලත් තියෙන්නේ මොකක්ද කියලා තේරුම් කරලවන්න උත්සාහ කළා. දැන් ලොකු කොටසක් ඉවර කරනවා. එතනින් එහාට මේ කය කොහොමද හැදිලා තියෙන්නේ කියලා කියන්න උත්සාහ කරනවා. ඒක අපි ඉස්සරට කතා කරනවා. පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන මේ සුද්ධ හෂ්ටක ඔස්සේ සතර මහා ධාතු ඔස්සේ කොහොමද මේ කය හැදුනේ? දැන් කය විදියට ගත්ත සෝබමාන සුකුමාල මේ සුන්දර වූ ඇලිලා බැඳිලා වෙලිලා තියෙන ස්වභාවය කොහොම එකක්ද කියලා ටික තේරි යනවා. එහෙම තේරිච්ච කෙනාට ඊට පස්සේ ඔන්න තව ටිකකින් එයාට පටික්කුල මනසිකාරයත් කියලා දෙනවා. මොකද්ද මේක ඇතුලේ තියෙන්නේ? සෙම සොටු කබ කඳුළු උරුණු තෙල් අසූචි මල මුත්‍රා ගොඩාක් කියලා ඔන්න කියලා දෙනවා. දැන් ටික කය කියන එක ගැන තිබිච්ච ඒවා එයාට ඇත්ත ටික දැන් මේ බොරුවෙන් වැහිලා තිබිච්ච අර ඉන්නවනේ දැන් වර්තමානයේ සමහර ඉන්න නෝනලා ඉන්නවා. ඒ දරුවෝ මුලින් හිටපු කෙනා නෙමෙයි එකපාරට සැලොන් එක ඇතුළට ගිහිල්ලා එළියට එනකොට එන්නේ ගිය කෙනා නෙවෙයි. ඒක ඇත්තට මේක පිරිසුදු කිරීමක් වගේ එකක් නෙමෙයි. ඒක ඇත්තට වෙස්මාරු කිරීමක් වගේ. ඒ තරමටම වෙනස් කරන්න පුළුවන් මෙවලම් අද වර්තමාන ලෝකයේ තියෙනවා. ඒ තරමටම බලන අයව රවට්ටලා ඇත්තටම ඉන්න කෙනා වෙනුවට තීන්ත ගාලා පාට ගල්ලා ඇහි බැමි හදලා කටවල් වල වටේ එක ඒවා ගාලා අරවා මේවා කළා කෙස් පාට කළා ලොම් පාට කළා ඇහි බැම වලට කොපු දාලා දත් වලට කොපු දාලා දත් පාට කළා නියපොතු පාට කළා අමුතුම කෙනෙක් එළියට දානවා. එතකොට ඇත්තට මේ යා නෙමෙයි ඉන්නේ. එතන ඉන්නේ තීන්ත ගොඩකුයි පාට ගොඩකුයි මේ මොනවා හරි හැඩතල ගොඩකුයි. එතකොට ඒක නෑනේ. එතකොට ඒ විදිහට එහෙම ස්වභාවයක් තුල මේ සිද්ධ වෙන වෙනස ඇතුලේ ඇත්තටම ඇත්ත කෙනා කවුද කියලා මෙතනින් පෙන්නනවා. එතනින් යාට ඊට පස්සේ මැරුණට පස්සෙත් මලකුණට වෙන දේ පිළිබඳවත් බුදුරජාණන් වහන්සේ නවසීවතකයක් ඔස්සේ උද්දුමාතක විනීලක විපුබ්බක ආදී විදියට උන්වහන්සේ පෙන්නලා මුළු ශරීරයටම වෙන දේ හැදෙන්නේ කොහොමද? මේක පවතින්නේ කොහොමද? මේක විනාශ වෙන්නේ කොහොමද? මේකේ හැබැයි ස්වභාවය මොකද්ද? මේක සමුදය වෙන්නේ කොහොමද? වැය වෙන්නේ කොහොමද? පවතින්නේ කොහොමද? තමන්ගේ එක කොහොමද? අනුන්ගේ එක කොහොමද? ඕකේ කොයි විදියටද තියෙන්නේ? කොහොමද ඕක විනාශ වෙන්නේ? වෙනස් වෙන්නේ? සම්පූර්ණ පරිපූර්ණම මේ කයේ ස්වභාවය ගැන මේ මුළු කායानुපස්සනාව තුළ ශ්‍රාවකයාට හොඳට අවබෝධ කරලා දීලා ඒ කය පිළිබඳව අල්ප මාත්‍ර වූ අවිද්‍යාවක් තිබ්බනම් කය පිළිබඳව අල්ප මාත්‍ර වූ මුලාවක් තිබ්බනම් පරිපූර්ණ වශයෙන් මේ මුලාවෙන් මුදවලම දානවා පින්නතුනේ. අන්නේ මුදවලා දාන ගමනයි අපි මේ පුංචි සරල තැන ඉඳන් යන්නේ. ඒ මුදවලා දාන පුංචි දෙයට මේ සරල තැන වලින් පහසු තැන ඉඳන් ඔබ අරගෙන යනවා. බුදුවරු කරපු දේ අපිත් ඒ විදිහටම කරනවා. අමාමෑණී බුදු පියාණන් වහන්සේගේ බුද්ධ කෘත්‍ය ඒ විදිහටම කරගෙන යන්න උත්සාහ කරනවා. අහිංසක උත්සාහයක්. බුදුවරුන්ගේ පාදයට පෑගෙන දුහවිල්ලක් වගේ වෙච්ච අපි අහිංසක උත්සාහයක නියැලෙනවා. එතකොට එහෙම ස්වභාවයක් තුල හතර වටෙන්ම වට කළා කය තුල කයත් එක්ක තිබිච්ච මේ අවිද්‍යාව දුරු කළා ඒ කයට තිබිච්ච මේ සත්වයාට මුලින්ම අහුවෙන මුලින්ම ගෝචර වෙන මුලින්ම දැනෙන අර ලෝකය ගිලගෙන තියෙන ලෝකයට රැකවරණය දෙන ලෝකය පවතින උදව් කරන කයින් ඉස්සෙල්ලාම ගලවලා දානවා. දැන් රැකවරණය දෙන කෙනා ඉස්සෙල්ලාම ගලවලා දැම්මට පස්සේ දුර්වල වෙනවනේ පින්නතුනේ. හොඳට බලන්න. දැන් ඔය රුසියාවයි යුක්‍රේනයයි අතර තියෙන යුද්ධෙදී ලෝකයම එකතු වෙලා කලේ රුසියාවට තියෙන සැපයුම් සහ එහි ශක්තිය හීන කරන්න එයාලට සම්බාධක දැම්මා. අවශ්‍යම තම දුර්වල කරලා එතනින් එහාට විනාශ කරලා දාන්න තමයි හදන්නේ. ඒක තමයි ස්වභාවය. බුදුවරු කොලෙත් ඒකමයි. මේ මාර යුද්ධයේදී අවිද්‍යාවත් එක්ක කරන යුද්ධයේදී තණ්හාවත් එක්ක කරන යුද්ධයේදී හරියටම දුර්වල තැන හොයාගෙන
හරියටම විනාශ කරන්න ඕන තැන හොයාගෙන මුලින්ම ගහන්න ඕන තැන හොයාගෙන ක්‍රමානුකූලව හරියටම හරි තැනට ගහගෙන ගියා. දැන් එයාට රැකවරණය දෙන්න රැකවලියෙක් නැති වුනහම, එයාව නඩත්තු කරන්න කෙනෙක් නැති වුනහම, එයාව තියාගන්න කෙනෙක් නැති වුනහම, එයාව හංග ගන්න කෙනෙක් නැති වුනහම, එයාව මුලින්ම අහුවෙන තැනින් එයාව ගලවලා දැම්මට පස්සේ හරි පහසුවෙන්ම ඉතුරු ටික කරගන්න පුළුවන් වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කය පිළිබඳව පරිපූර්ණ අවබෝධයකට පත් කරන්න කායානුපස්සනාව යෝජනා කරනවා. මම මේක ඉතින් නිතර කියන්න යන්නේ මෙහෙම අරමුණකින් කායානුපස්සනාවේ ආනාපාන සතිය වගේ භාවනාවල් ගැන බුදුවරු දේශනා කරද්දී වර්තමානයේ සමහර අපේ පින්වත් ඇත්තෝ කියන නෑ හුස්ම නෙමෙයි ආනාපානය කියන්නේ. හුස්ම කියලා එකක් නෑ. ආනාපානය කියන්නේ මේ කෙලෙස් ගන්න එක පිට කරන එක කියලා අමුතු භාවනා ගැන කියනවා. ඒ වුණාට බුදුරජාණන් වහන්සේ ආනාපානය ගැන කියද්දී කියනවා ආනාපාන අස්වාස පස්වාසකෝ ආවුසෝ කායිකා කාය පටිබද්දා කියලා. මේක කායිකයි කාය ප්‍රතිබද්ධයි. අස්වාස ප්‍රස්වාසයේ කායික එකක් කාය ප්‍රතිබද්ධ එකක්. එහෙම වෙද්දී අනිත් එක ආනාපාන සතිය කායානුපස්සනාවේ පළවෙනි පබ්බය බුදුවරුන්ගේ මොනවා හරි දැනුමේ අඩිකම උන්වහන්සේගේ මොලේ අමාරුවක් නැත්තම් බුදුවරුන්ට මොකක් හරි පිස්සුවක් තියෙන්න ඕනේ. ඔය කියන විදිහට කෙලෙස් වලට අයිති චිත්තානුපස්සනාවට දාන්න ඕන එකක් කායානුපස්සනාවේ පළවෙනි පබ්බේ විදිහට දැම්මනම් අනේ බුදු සමිඳුන්ට අපහාස කරන දේවල් ධර්මයේ ඒ විදිහට Tamanට ඕන විදිහට විග්‍රහ කරන්න යෑම. ඒ නිසා ඒ ගැන අපි කතා කරන්න දැන් ඒ ගැන කතා කරන එක තේරුමක් නැති නිසා. හොඳයි පින්නතුනේ මේ විදිහට දැන් බුදුරජාණන් වහන්සේ මේ කයේ කාරණාව මේ විදිහට විග්‍රහ කරගෙන එද්දී දැන් අපට අද තියෙන මාතෘකාව දැන් බුදුරජාණන් වහන්සේ කය මේ විදිහට කයත් එක්ක තියෙන බැඳීම ඒ කයේ ස්වභාවය පිළිබඳව තියෙන දුර්මත අවිද්‍යාව නැත්තම් වැරදියට අරගෙන තියෙන ස්වභාවය දුරු කළා ඒ කයත් එක්ක තියෙන වැරදි අවබෝධයෙන් නිදහස් කළාම ඊට පස්සේ පරිපූර්ණ ලෝකය පිළිබඳව තියෙන අවිජ්ජා දෝමනස්යන්ගෙන් නිදහස් කරන්න පහසු වෙනවා. කායේ කායනුපස්සේ විරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්සා. කායේ කයට අනුව සිහිය පවත්වනවා. කායේ කායානුපස්සී විරති ආතාපි කෙලස් තවන වීරයෙන් යුක්තව සම්පජානෝ මනා සිහියෙන් යුක්තව නුවණින් යුක්තව ආතාපි සම්පජානෝ නුවණින් යුක්තව සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්සං ලෝකය පිළිබඳව ඇලීම් ගැටීම් දුරු කරගෙන වාසය කරන්න ඕන විදියට මෙතන ලෝකයක් මිශ්‍ර වෙච්ච ලෝකයේ ගෘහය පිළිබඳව ඇලීම් ගැටීම් දුරු කරගෙන ජීවත් වෙන්න කියලා දෙනවා. එතකොට ලෝකයම දකින්නවා වගේ තමයි. එතකොට ලෝකයට පහර එල්ල කරන්නේ දුක නැමැති ලෝකයට දුක නැමැති පංච උපාදානස්කන්ධයට පහර දෙන්න පටන් ගන්නේ දුක නඩත්තු කරන ගෙට ගහලා බංකරයට ගහලා බංකරේ කුඩු කරලා බංකරේ ඇතුලේ ඉන්න සතුරු මරන්න හදන්නේ නෙමෙයි. ඒ නිසා ශාස්ත්‍රීය ගෞරවයෙන් ගුරු ගෞරවයෙන් මේ කියලා දෙන දේවල් මේ විදිහටම පිළිපැදගෙන ආර්ය දේශනාව කෙලින්ම කරගෙන යද්දී ඒ තුල අවබෝධ කරගන්න බැරි වෙච්ච අපේ පින්නතුන් මේ කරන භාවනාව මේ විදියට ක්‍රමානුකූලව කරගෙන යන. දැන් ඔබ මීට කලින් කරපු ආනාපානය දේශනාව තුල සතිපට්ඨානයම වැඩෙන ආකාරයට කායානුපස්සනාවත් වේදනානුපස්සනාවත් චිත්තානුපස්සනාවත් ධම්මානුපස්සනාවත් 16 ආකාරයකට ආනාපානය හරහා වඩන විදිහ කියලා දීපු වෙලාවේ දැන් ඔබ ඒක වඩලා ඉවර වෙන්න ඕනේ. දැන් ඒක වඩලා ඉවර වෙච්ච කෙනා තමයි මේ දේශනය යාලා මෙතනින් එහාට භාවනා කරන්නේ. මුලින්ම කියලා දුන්නනේ සතිපට්ඨානය කියන්නේ මොකද්ද? සතිපට්ඨාන භාවනාව කියන්නේ මොකද්ද? භාවනා ගාමිනී ප්‍රතිපදාව කියන්නේ මොකද්ද? දැන් මේ ප්‍රතිපදාව කියාගෙන යන්නේ. ඒතර ප්‍රතිපදාව කියන් යද්දී ඔබ ප්‍රතිපදාවේ අපිත් එක්ක ඉස්සරහට යන්න ඕනේ. එහෙම ගියොත් තමයි අර ඇඟිල්ල ඉල්ලගෙන ආපු පුංචි පුතාව එක්කගෙන යනවා. ඇඟිල්ල එල්ලිලා එන පුංචි පුතා එක්කගෙන ගිහිල්ලා හිස මුඩු කරලා සිවුරු පොරවලා උතුම් වූ පෞර්ජාවේ පිහිටවලා
සතිපට්ඨාන සූත්‍රය, මහා රාහුලෝවාද සූත්‍රය ආදී සූත්‍ර දේශනාවන් ඔස්සේ ඒ පුංචි සිතට සත්‍යයේ අරුණලු යථාර්ථයේ අරුණලු උදා කරලා දීලා පින්වන්ත රාහුල මහරහතන් වහන්සේ බවට පත් උනේ. මේ අවවාද කරන්නේ වෙනුවෙන් පින්නතුනේ. රාහුල මහරහතන් වහන්සේ වගේ පිරිනිවී වඩින්න සලස්සන්න. මම හැම වෙලේම සිහිපත් කරනවා තාම ඔබේ හුස්ම වැඩෙන නිසා, තාම ඔබේ හුස්ම වැටෙන නිසා ඔබ තාම පරක්කු නැහැ. අර පුංචි සත්වයස් පුංචි රාහුල පුතාට මේ අවබෝධය උදෙසා හික්මෙන්න පුළුවන් නම් වයස අවුරුදු 120ක් වෙච්ච ඒ ස්වාමින් වහන්සේලා ඒ වයසේදී අරහත්ත්වයට පත් වුණා නම් ඇයි ඔබ මේ නොහැකි කියන තැනම ඉන්නේ? මේ තරම් වෙහෙසිලා ඔබ වෙනුවෙන් මේ දහම් දේශනා කරන්න මේ ක්‍රියා කරන කුමන බලාපොරොත්තුවක් ඇතුවද? නිදහසේ කුටියකට වෙලා වහින වෙලාවට හරි එහෙමත් නැත්නම් රස්න වෙලාවට හරි පාඩුවේ සැතපීලා ඉන්න හරි නැත්නම් පාඩුවේ නිදහසේ විවේකීව ඉන්න හරි තියෙන කාලය තැන් වලට වැඩම කරලා ගමක් ගානේ වැඩම කරලා රටක් ගානේ වැඩම කරලා මේ මාධ්‍ය නාලිකාවලට වැඩම කරලා මේ දේශනය කරන්න පින්නතුනේ ඇයි? මේ කැපකිරීම කරන්නේ ඇයි? අප මේ කරන පුංචි කැපකිරීම වගේද බුදුරජාණන් වහන්සේ මුළු සම්බුද්ධ ජීවිතේ පුරාවටම 45 වසක් පුරාවටම කරපු කැපකිරීම. ඒ නිසා ඒ කැපකිරීමේ ප්‍රතිඵල ලබන්න පින්නතුනේ ඒ කැපකිරීමට ඔබ කළගුණ සලකන්න ධනයෙන් බලයෙන් ගේදොර වතු පිටි වලින් නෙමෙයි ඔබ අවබෝධයටපත් වෙලා ඔබ මේ මග වඩලා එයයි ආර්යයන්ට එයයි Tamanගේ කල්යාණ මිත්‍රයන්ට සත්පුරුෂයන්ට දෙන්න පුළුවන් එකම එක දායාදය. ඒ නිසා කය පිළිබඳව ආනාපානයට අදාළ කොටස හරියටම ඔබ පුහුණු කරගෙන ගියා නම් දැන් මේ මෙතෙන්දී යන්නේ කායානුපස්සනා කොටස විතරයි. එතකොට කවුරු හරි කෙනෙක් ආනාපානය හරහා සතර සතිපට්ඨානයම වැඩෙන විදියට 16 ආකාරයට වැඩුවා නම් එයාට ඒ ඔස්සේම නිවන් දකින්න පුළුවන්. එහෙමත් නිවන් දකින්න ක්‍රමයක් තියෙනවා. ඒ වගේම කායානුපස්සනාව ඔස්සේ ආනාපාන ටික ඒ කායානුපස්සනාවට අදාළ කොටස කරලා එතනින් යාට මේ ඉතුරු කොටස් ටිකත් කරගෙන ඒ වගේම කල් අරගෙන හිමින් මේ මග වඩන අයත් ඉන්නවා. ඒ අතරේ ඔබේ ජීවිතයට හානි වේද? ඒක ඉවරනකම් ඔබේ ජීවිතයේ තියේද? එහෙම තීරණ දෙන්න පුළුවන් කෙනෙක් මේ ලෝකේ නැහැ. අන්නේ අවදානම දකින්න අපි ඒ අවදානම දැක්ක අපි තමයි ඒ අවදානම නිසා මේ ජීවිතේක හුස්මත් තරම්වත් විශ්වාස කරන්න බැරි නිසායි අපි මේ මොහොතේම විදර්ශනාවක් තුළ ජීවත් වෙන ක්‍රමයක් යෝජනා කළේ. නමුත් ඒ ක්‍රමයේ හුරු කරගන්න බැරි වෙච්ච අයට ජීවිතේ බැරි වෙලා හරි රැකුණොත් ඒ රැකෙන්නත් අවුරුදු ගාණක් අවශ්‍ය කරන්නේ නැහනේ. මේ මාස කීපයක් ඇතුලේ මේ සතර සතිපට්ඨානය හොඳට ප්‍රගුණ කරගත්තොත් එයාට ඒ ඔස්සේ නිවන් දකින්නත් පුළුවන්. ඒ මාස කීපේ ඔබ එහෙම කරගෙන යනවා නම් ඒ මාස කීපේ ඔබේ ජීවිතේ ඉතුරුනොත් ඔබට විපාක හේතු සැකසීලා තිබ්බොත් ඔබට මේ පුංචි තැන ඉඳන් කරගෙන යන දේ කරගෙන යන්න පුළුවන් වෙයි. හොඳයි. එතකොට එහෙමනම් අද මේ දේශනයේදී ඔබට සිහිපත් කරන්න වඩන්ට කමටහන විදිහට හම්බෙන්නේ මොකද්ද? චතු සම්පජඤ්ඤ පබ්බයයි ඉරියාපත පබ්බයයි. එතකොට මුලින්ම මේකේ එතකොට මම මේකට විනාඩි පොඩි කාලයයි ගන්නෙ. මුලින්ම මේකෙදී ඉරියාපත පබ්බය. මොකද්ද මේ ඉරියාපතය කියලා කියන්නේ? ඉරියාපතය කියලා ඔබ පවත්වන සතර ඉරියව්. එතකොට මේ දෙකම එකට කතා කරන්නේ සතර ඉරියව්. ඉඳගෙන ඉන්නවා, හිටගෙන ඉන්නවා, නිදාගෙන ඉන්නවා, ඇවිදිනවා. ඉඳ ගන්නවා, හිට ගන්නවා, ඇවිදිනවා, නිදිනවා. එතකොට බුදුරජාණන් වහන්සේ මේ ඇවිදිනකොට ඇවිදිනවා ආදී විදිහට ඒ වෙලාවේ හොඳට පජානාති ගච්ඡන්තෝවා ගච්ඡාමීති පජානාති පජානාති මනාකොට දැනගන්න කියලා. මෙතෙන්දි ප්‍රශ්නයක් එනවා.
දැන් මේ බුදුරජාණන් වහන්සේ කියන්නේ ඇවිදිනකොට ඇවිදිනවා ඉඳ ගන්නකොට ඉඳගෙන ඉන්නවා ඉඳගෙන නිදියනවා එහෙම එකක්ද? එහෙම එකක් නෙවෙයි. ඒක ඊට වඩා හොඳට තේරුම් ගන්න ඕනේ. ඊට පස්සේ ඒක මම කියලා දෙනවා දැන්. එතකොට මේක ඔන්න තව එතනින් එහාට බුදුරජාණන් වහන්සේ දැන් මේ චතුසම්පජඤ්ඤ පබ්බය එතනින් එහාට තවත් පුලුල් කරනවා, විස්තරණය කරනවා. කොහොමද? ඉරියාපත පබ්බයක් විදියට. තුන්වෙනි පබ්බේ කායානුපස්සනාවේ. ඉරියාපත පබ්බය කියන්නේ මොකද්ද? සියලු ඉරියව්. දැන් අතන සතර ඉරියව්නේ. එතනින් එහාට සියලු ඉරියව් දිහා සිහිය පිහිටවන්න කියනවා. මොනවද මේ සියලු ඉරියව්? ගොඩාක් තියෙනවා. කන ඉරියව්ව, බොන ඉරියව්ව, ඇවිදින ඉරියව්ව, අතපය හොලවනවා, ඇඟිලි හොලවනවා, අත උස්සනවා, කකුල උස්සනවා, ඇවිදිනවා, එහෙ බලනවා, මෙහෙ බලනවා, හැරෙනවා. වාඩි වෙලා ඉන්නකොට ටිකක් අමාරුයි. ඒ පැත්තට ඇඹරෙනවා, මේ පැත්තට ඇඹරෙනවා, කකුල උස්සනවා, S2 අරගෙන ඉන්න බෑ. දිගටම S2 පියනවා, ඇහි පිහාටු ගහනවා, ඇහි පිල්ලම් ගහනවා. දිව ඇදගෙන ඕන්නම් කියලා ගිලිනවා, කට වහනවා, කට අරිනවා, ඔය වගේ ඇඟිලි හොල්ලනවා. ඔය ඔක්කොම ඉරියව්. ඔය සියලුම ඉරියව්ව. ඔන්න ඔය හැම ඉරියව්වකින්ම හොඳට හැම ඉරියව්වක් ළඟදීම සිහිය පිහිටවන්න කියනවා. කොහොමද පිහිටවන්න කියන එක මම මේ ටික කියලා ඉවරලා කියනවා. ඒතර හොඳට සිහිව පිහිටුවගෙන ඔය ඉරියව් දිහා හොඳට බලන් ඉන්න කියලා කියනවා. ඔහම හොඳට බලන් ඉන්නද්දී මෙහෙම හොඳට බලන් ඉන්න කෙනා යාට බලන් ඉන්න ඕනේ තමාගේ කියලා ගත්ත කයේ විතරක් නෙමෙයි අනුන්ගේ කියලා ගත්ත කයෙත් මේ තැන් දෙකදිම අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති බහිද්ධා වා කායේ කායානුපස්සී විහෙරති. මේ විදිහට අජ්ජත්ත කියලා අරගෙන තියෙන මගේ කියලා අරගෙන තියෙන මේ කයේ වගේම එක මගේ කය නෙවෙයි. මගේ කයේ පිළිබඳ සිහිය පිහිටු ගන්න කියලා කිව්වොත් ඔන්න එතනම භාවනාව වැරදි. අනුන්ගේ කයේ කියලා ගත්තොත් ඒත් එතනම වැරදි. මෙතන අජ්ජත්ත බහිද්ද කියන මිසක් මගේ අනුන්ගේ කියලා නෑ. මගේ කියලා ගන්න තැන අනුන්ගේ එකක් තියෙනවා. අනුන්ගේ කියලා එකක් ගන්න තැන මගේ එකක් තියෙනවා. මෙතන මගේ එකකුත් නෑ අනුන්ගේ එකකුත් නෑ. අනුන්ගේ කියලා තියනවා කියලා කයක් ගන්නෙත් නෑ. මගේ කියලා තියනවා කියලා ගන්නෙත් නෑ. තියෙන කයක් මගේ කියලා ගන්නෙත් නෑ. එහෙම ගන්නවා නම් ඒක සම්පූර්ණ වැරදි. ආධ්‍යාත්මික වූ අජ්ජත් වූ කයක් තියෙනවා. බහිද්ද වූ බාහිර වූ කයක් තියෙනවා. කාගේද ඒක දන්නේ නැහැ. එහෙම කාගේද කියලා එකක් නැහැ. මෙන්න මේ සෑම කයකම හොඳට සිහිය පිහිටුවගෙන මේ සෑම කයකම සමුදය ධම්මානුපස්සීවා විහෙරති. මේ ටික අනිවාර්යයෙන් වෙන්න ඕනේ. දැන් අපි මේ ඉරියව් වලට සිහිය පිහිටුවාගෙන ඉන්න ගියාම සතිපට්ඨානෙ විතරයි. එතන සතිපට්ඨානය තියෙනවා. දැන් අපේ භාවනා වැඩසටහන වල උගන්වන්නේ සතිපට්ඨානෙ විතරයි. සතිපට්ඨාන භාවනාව කියලා කරන්න දෙන්නෙත් නැහැ. සතිපට්ඨාන භාවනා ගාමිනී ප්‍රතිපදාව කියලා දෙන්නෙත් නැහැ. කියනවා දැන් සතර ඉරියව්වට සිහිය පිහිටවන ඔන්න දැන් සක්මන් කරනකොට ඇවිදිනකොට ඇවිදිනවා. වාඩි වෙලා ඉන්නකොට වාඩි වෙලා නිදිනකොට නිදිනවා නැගිටිනකොට නැගිටිනවා ඔහොම අමුතු භාවනාවල්. එතන එකක් තියෙනවා. එතන තියෙනවා සතිපට්ඨානය විතරක් තියෙනවා. සතිපට්ඨානය තිබ්බට හරියන්නේ ඒක තුලේ භාවනාවක් නැහැ. සතිපට්ඨානය භාවනාව වෙන්නට ඕනේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කොහොමද සමුදය ධම්මානුපස්සීවා විහෙරති වය ධම්මානුපස්සීවා විහෙරති සමුදය වය ධම්මානුපස්සීවා විහෙරති. එතකොට මේ තුල මේ කය මේ ඉඳගෙන ඉන්න වෙලාවේ හිටගෙන ඉන්න වෙලාවේ ඇවිදින වෙලාවේ නිදින වෙලාවේ එහෙ බලන වෙලාවේ මෙහෙ බලන වෙලාවේ අතපය හසුරවන වෙලාවේ ඇඟිලි උස්සන වෙලාවේ ඇහි පිල්ලම් ගහන වෙලාවේ මේ හැම දෙයකට මේ ඉරියව් වෙනස් කර මේ අදාළ මේ කාර්ය මේ ක්‍රියාත්මක භාවය තුල මේක සමුදේ උනේ කොහොමද?
ඒක වය උනේ කොහමද? නැත්නම් ඒක පටන් ගත්තේ කොහමද? ඉවර උනේ කොහමද? නැත්නම් ඇති උනේ කොහමද? නැති උනේ කොහමද කියලා බලන්න කියනවා. ඇති විච්ච විදිය, නැති විච්ච විදිය, පටන් ගත්ත විදිය, ඉවර වෙච්ච විදිය. ඔය කියන්නේ එකක්. ඊළඟට ඒ ඇති විච්ච විදියත් බලන්න කියනවා, නැති විච්ච විදියත් බලන්න, ඇති විච්ච නැති විච්ච දෙකමත් බලන්න කියනවා. සමුදයත් බලන්න කියනවා, වයත් බලන්න කියනවා, සමුදය වය දෙකමත් බලන්න කියනවා. උදයත් බලන්න කියනවා, වයත් බලන්න කියනවා, උදය වය දෙකමත් බලන්න කියනවා. මොකක් සම්බන්ධයෙන්ද? ඉරියව් සම්බන්ධයෙන්. මොකක් සම්බන්ධයෙන්ද? ඉරියව් සම්බන්ධයෙන්. ඔන්නෝම හොඳට දැන් මේ ක්‍රියාවලියදී හොඳට බලාගෙන ඉන්නකොට ඒ කය එයාට තේරෙනවා ඒ කය මේ මගේ එකක්වත් අනුන්ගේ එකක්වත් නෙමෙයි. ඒ මොහොතේ චිත්තයාගේ ආවේගයක් එක්ක හේතු සැකසিলা ලැබෙන ඔක්සිජන් ටිකෙන් පණ ටික අරගෙන අර චිත්ත ආවේගයක් එක්ක ඇතිවන පේශීන්ගේ ක්‍රියාකාරීත්වයක් ඇතිවන තල්ලුවක් එක්ක ඔන්න අත ඉස්සුණා. දැන් ආයේ ඒක ඉවරලාද පාත් වුණා. ඇහැ ඇරලා තිබුණා. දැන් ඇහි පිල්ලම් ගැහුවා. දැන් ආයෙ ඇරුණා. තේරෙනවද පින්නතුනේ? ඇයි ඔබ මේ මොකටද මේ ඉරියව් වෙනස් කරන්නේ? හිතන්න පින්නතුනේ මොකටද ඔබ ඉරියව් වෙනස් කරන්නේ? මේක භාවනාව එහෙමයි වෙන්නේ. ඔබ හිතන්න. ඔබ මේ චතු සම්පජාන්නේ හිතන්න. ඇයි ඔබ ඉරියව් වෙනස් කරන්නේ? හිතන්නට. ඇයි ඔබ ඉරියව් වෙනස් කරන්නේ? ඔබ ඉරියව් වෙනස් කරන්න පින්නොතෙන දුකට පිළියම් හොයනවා. දුකට පිළියම් හොයනවා. එහෙම නෙමෙයිද පින්නතුනේ? ඔබ සැප හොයනවා. හොඳම උදාහරණ දැන් මේ පින්නතුන් මේ ඉදිරිපිට තැම්පත් වෙලා ඉන්න පින්නතුන් දැන් පැයක කාලයක් වාඩි වෙලා හිටියා. දැන් ඔබට මෙතෙන්ට ඇවිල්ලා හිටගෙන බණ අහන්න කිව්වනම් මෙතෙන්ට ඇවිල්ලා හිටගෙන බණ අහන්න කිව්වනම් ඔබ මූණ එල්ල ගනි. හරිම අකමැති වෙනවා. ඇයි කොහොමද මං පැයක් එක තැන හිටගෙන ඉන්න එක ඉරියව්වෙන්? එතකොට ඔබට දෙනවා සංඥාවක් අපිට වාඩි වෙලා බණ අහන්න තියෙනවා නම් කොච්චර සැපද? ඊට අපේ දරුවෝ ටික හොඳ පුටු ටිකක් ගෙනල්ලා දෙනවා වාඩි වෙලා එනම් මහත්තුරු බණ අහන්නකෝ. දැන් වාඩි වුණා. හිටගෙන දැන් පැයක් ඉඳ හිටපු කට්ටියට වාඩි වෙන්න ආසනයක් දුන්නාම දැන් වාඩිනවා. දැන් සැපයිද? දැන් සැපද කියලා අහුවොත් එහෙම ඒ අයට වාඩි වෙච්ච ගමන් සැපයි වගේ දැනේ. ඔව් අපේ හාමුදුරනේ දැන් අපිට සැපයි. එහෙනම් දරුවෝ දැන් සැපයි නම් ඔබ ඔය විදියට වාඩි වෙලා මමත් කැමති ඔයා සැපට ඉන්නවට. ඔයත් කැමති ඔයා සැපට ඉන්නනේ. මම මේ කියන දේ තේරෙන්න ඕනේ. මම කැමතිත් ඔයා සැපට ඉන්නවට. ඔයා කැමතිත් ඔයා සැපට ඉන්නනේ. එහෙනම් දැන් ඔයාට සැපයිනේ. සැපයි නම් දැන් ඔයා ඔහම අවුරුදු 7ක් නැත්නම් වගේ ජීවිත කාලෙම ඉන්නකෝ. දැන් හිටගෙන ඉන්න කිව්වහම වාඩි උනේ සැප හොයාගෙන නේද? වාඩි වෙන එක සැපයි කියලා නේද? ඒක සැපනම් ඒක සැපහින්දා මුළු ජීවිත කාලෙම ඔහොමම ඉන්න නැගිටින්න එපා කියනවා. කැමති වෙනවද පින්නතුනේ? කැමති වෙන්නේ නැහැ. ඇයි කැමති වෙන්නේ නැත්තේ? සැපයි කියලා හිතාගෙන ඒකේ වාඩි වුණාම එයා සැපයි කියලා හිතාගෙන හිටපු එක ඉවරලා ගිහලා පොඩි වෙලාවක් යන්න කලින් ඒක දුකකටපත් වෙනවා. ඒක දුකටපත් වෙලා නැගිටින එක සැප වෙනවා. මම මේ කියන එක දැන් අවබෝධ කරගෙන යන්න. දැන් මේ කටපාඩම් කරන්න පොත්වල ලියන්නේ. දැන් එයාට නැගිටින එක සැපයි වෙනවා. නැගිටලා ඉන්නද්දී ඉඳ ගන්න එක සැප වුණා. ඉඳගෙන ඉන්නද්දී නැගිටින එක සැපයි වුණා. අරක විපරිණාමයටපත් වෙලා ගියා. දැන් ඉන්න බෑ, එක විදියක ඉන්න බෑ. පස්සර රිදෙනවා, ඇඹරෙනවා, හෙට යනවා, මෙහෙට ඇඹරෙනවා. ඉතින් ඉන්න බෑ. ඇයි මේක සාමාන්‍ය මනුස්ස ස්වභාවය. ඒක එහෙම තමයි. ඒක කාගේවත් වරදක් නෙවෙයි. එතකොට හොඳයි එහෙනම් දැන් වාඩි වෙලා ඉන්න එකක් දුකයිද? නම් කමන්නේ මං ඔයාලට තවත් ආදරෙයිනේ. එහෙනම් දැන් හිටගත්තානේ. එන හිටගෙන ඉන්න එකක් දැන් දුකයි නම් එන ඇවිදින්නකෝ. අම්මේ එක තැන දැන් පැය ගාණක් හිටන් දැන් ඇවිදින්න නම් කොච්චර සැපද කියලා දැන් අඩි 2 3 ඇවිදිනවා. නෑ නවත්තන්න බෑ. අවුරුදු 5ක් ඔය විදිහට ඇවිදින්න කියනවා. හරි ඔක්කොටම වැඩි අපි කවුරුත් කැමති දෙයක් තියෙනවානේ.
හරි දැන් හිටගෙන හිටියා ඉඳගෙන හිටියා නැගිටලත් හිටියා. එහෙනම් දැන් ඉතින් නිදා ගන්න එක සැපයිනේ. කොච්චර දෙයක්ද අපේ හාමුදුරනේ නිදා ගන්න තියෙනවා නම් එහෙනම් හොඳට නිදා ගන්න සියලු පහසුකම් සහිතව බොහොම සුව පහසු ඇඳක් දාලා සීත මොනවාද වායු සමනය කරලා හොඳට සැපට නිදා ගන්න හදලා දෙනවා. දැන් සැපයි ධනෙ හරි සනීපයි අපේ හාමුදුරනේ දැන් හොඳට නිදා ගන්න පුළුවන්. නැගිටින්න බෑ. ඔහොමම අවුරුදු 5ක් ඉන්න ඕනේ. මම මේ කියන දේ තේරෙනව නේද? අපි එක ඉරියව්වක් මාරු කළා ඊළඟ ඉරියව්වට යන්නේ ක්‍රමානුකූලව කලින් සැපයි කියලා හිතාගෙන ඒ ගිය ඉරියව්ව විපරිණාමයටපත් වෙලා ක්‍රමානුකූලව ඒක අපිට දුකක් වගේ දැනෙනවා. ඔන්න ඒක දුකක් වගේ දැනකොට ඒ දුකට පිළියම් හොයනවා. දුකට පිළියම් හොයලා සැපක් හොයන්න ඒ ඉරියව්ව අපිට වෙනස් කරන්න ඕන වෙනවා. මුළු ජීවිත කාලෙම අපි ඉරියව් වෙනස් කර කර 4 ඉරියව් වෙනස් කර කර බලනකොට සැප හොයලා තියෙන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ පින්නතුනේ ප්‍රශ්නේ තියෙන්නේ අජ්ජත්තව හෝ වේවා බහිද්දා හෝ වේවා මේ ඇතුලේ තියෙන කයක් තුල වේවා එළියේ තියෙන කයක් තුල වේවා කොච්චරනම් දැන් අවුරුදු 60යි 70යි 80යි ඉරියව් මාරු කළා බැලුවා. ඒ ඉරියව් මාරු කළා තියන්න සෝපා ගෙනාවා මුලින් බංකු ගෙනාවා වේවැල් පුටු ගෙනාවා අර පුටු ගෙනාවා ට්‍රිබල් ඇඳන් ඩබල් ඇඳන් සිංගල් ඇඳන් ගෙනාවා ස්ප්‍රින්ග් මැට්‍රස් ගෙනාවා තනි ලේයර් ඩබල් ලේයර් ගෙනාවා මොනවා කරලා බැලුවත් මොකේ නිදාගත්තත් නැගිටින්න වෙනවා මොන සරප්පු දාගෙන ඇවිද්දත් ආයේ නතර වෙන්න වෙනවා නතර වෙලා ඉන්න බෑ ඉඳ ගන්න වෙනවා ඉඳගෙන ඉන්න බෑ ආයේ මොකකට හරි මාරු වෙන්න වෙනවා. හොඳයි දැන් ඒකෙන් මේකට ගියාම සැපයි කියලා හිතුවනම් ඒක ආපහු දුකක් වුණා නම් ඒකෙන් අරකට ගියාම සැපයි කියලා දැනුණා නම් ඒක ආපහු දුකක් වුණා නම් ඒකෙන් අනිකට ගියාම සැපක් කියලා හිතාගෙන ඒකට ගියා නම් ඒක ආපහු දුකක් වුණා නම් ඒකෙන් තව එකකට ගියාම සැපයි කියලා හිතුණා නම් ඒකත් ආපහු දුකක් වුණා නම් තව කල්ප 5000ක් පුරාවට ඉරියව් මාරු කළත් පින්නතුනේ ඔබට සැපක් හම්බෙයිද? මෙච්චර කාලයකට ජීවිතේ ඔබට හම්බෙච්ච නැති සැපක් දැන් ආයි හම්බෙයිද? එහෙම සැපක් හම්බෙන්නේ නැත්තේ ඇත්තටම ඕක ඇතුලේ සැපක් නැති හින්දා. කයට එක විදියට සැප දීලා බැලුවා. දැන් ඇතිද කියලා කවදාවත් ඇති වෙච්ච කෙනෙකුත් නැහැ, ඇති වෙච්ච ස්වභාවයකුත් නැහැ. ඕක උතනින් එහාට බුදු පියාණන් වහන්සේ ඔය කිව්වේ චතු සම්පජඤ්ඤ පබ්බය ඒ ඉරියාපුත්ත පබ්බය දක්වාගෙන ඉල්ලා බලන්න පින්නොතුනේ පුළුවන් නම් ඔය ඇත්තෝ මේ විදියට දිගටම කමටහනක් විදියට මම දිහාම බලාගෙන ඉන්න පින්නතුනේ ඇස් පිල්ලම් ගහන්න නැතුව එක දිගටම කමටහනක් විදියට මේ භාවනාව ඇතුළෙම මේ අවබෝධයටපත් වෙන්න ඇස් පිල්ලම් ගහන්න නැතුව මම දිහාම බලන් ඉන්න පින්නතුනේ බලන් ඉන්න ඇස් පිල්ලම් ගහන්න එපා එක ඇස් පිල්ලමක්වත් ගහන්න නැතුව බලන් ඉන්න බෑ පින්නතුනේ ඇස් පිල්ලම් ගහන්න නැතුව ඉන්න බෑ ඇස් පිල්ලම් ගැහෙනවා ඇයි ඇස් පිල්ලම් ගහන්නේ ඇස් අරගෙන ඉන්න බෑ දුකයි ඒ දුකට වේදනාවට පිළියමක් විදියට ඉරියව් වෙනස් කරනවා අරගෙනම ඉන්න එකේ ඉරියව් වෙනස් කළා ඇස් පිල්ලම් ගන්නවා දැන් වාඩි වෙලා ඉන්න නැගිටින්න නෙමෙයි නැගිටින්න නැතුව ඉරියව් වෙනස් කරනවා එහෙට ඇඹරෙනවා මෙහෙට ඇඹරෙනවා කකුල් දෙක නමාගෙන ඉන්නවා භාවනා කරන්න කියලා යනවා කකුල හිරි වැටෙනවා කකුල් දණිස් රිදෙනවා දැන් දිග ඇරෙනවා අතපය තියාගෙන ඉන්න බෑ හොල්ලනවා දැන් ඇඟ ඇතුලෙන් හිරි වාත වගේ වෙනවා ඇඟ ඇතුලෙන් වායු ගුලියනවා වගේ එනවා අත දැන් ලේ ගමන් කරන්න නැතුව කකුල් හිරි වැටලා වගේ රබර් එක වගේ වෙලා දැකෙනවා දැන් කෂේරුකාව රිදෙනවා වගේ දැනෙනවා දැන් කොන්ද කෙලින් කරගන්න හදනවා ආයෙ කොන්ද නැමෙනවා ආයෙ කොන්ද කෙලින් කරගන්න හදනවා දැන් බෙල්ල උලුක් කියලා වගේ දැනෙනවා ඇහි පිල්ලමක් ගහන තැන ඉඳන් දුකට පිළියම් හොයන්නේ බාහිර කය විතරක් නෙමෙයි ඔය ඇතුලේ කයෙත් ඕකම තමයි වෙන්නේ ඇතුලේ කයෙත් මදි වෙනකොට ගිනිපත්තු වෙනවා වෙනකොට බඩගිනි වෙනවා බඩගිනි වෙනකොට මොනවා හරි ටිකක් ඇතුලට දානවා ආයෙ පාරක් හිස් වෙනකොට තිබහයනවා වගේ දැනනවා ආයෙ පාරක් වතුර ටිකක් දානවා ආයෙත් මොනවා හරි ටිකක් දැමෙන නැත්නම් කලන්තේ වගේ හැදිලා වැටෙන්න යනවා ආයෙ මොනවා හරි ටිකක් දානවා ආයෙත් අර ධාතු ටික පොඩ්ඩක්
අලුත් කළා නැවුම් කළා උද්දීපනය කළා සතර මහා ධාතු ටික කරන්න ලෑස්ති කරලා දෙනවා. අජ්ජත් කයෙත් ඕකයි වෙන්නේ බහිද්ද කයෙත් ඕකයි වෙන්නේ. මේ සෑම ඉරියව්වක් වගේම ඒ ඉරියව්ව ළඟදී බලන්නේ වෙන එක කයේ සමුදයක් වයක් නෙමෙයි ඉරියව්වේ සමුදය වයයි බලන්නේ. කයේ සමුදයක් වයක් නෙමෙයි ඉරියව්වේ සමුදය වයයි බලන්නේ. ඒ ඉරියව්ව දැන් ඒකයි මුලින්ම චතු සම්පජඤ්ඤ පබ්බේ දීලා පස්සේ ඉරියාපත පබ්බේට යන්නේ. මුලින්ම චතු සම්පජඤ්ඤ දැන් එයා වාඩි වුණා. ඔන්න වාඩි වෙන එක දැන් වාඩි වෙනකොට වාඩි වෙන එක පටන් ගත්තා. එතකොට වාඩි වෙලා පැයකට විතර පස්සේ නැගිට්ටොත් එතකොට තමයි ඒක ඉවර වෙන්නේ. එතකොට යාර දවසටම මෙයාට 2යි 3යි වෙන්න පුළුවන්. ඔන්න වාඩි වෙනවා දැන් නැගිට්ටා. දැන් ඔන්න එයා ඒක සමුදය වුණා වැය වුණා. එතකොට නැගිටලා එතන හිටියන දැන් ඇවිද. දැන් නැගිටපු එක සමුදය වුණා වැය වුණා දැන් ඇවිදිනවා. ඇවිදින එක සමුදය වුණා වැය වුණා දැන් නතර වුණා. මෙහෙම එතකොට ඒක නිකන් ලොකුවට අපිට ලොකුවට එන්න. එතකොට මේක හිමින් පොඩියට පුහුණු වෙච්ච කෙනාට එන්න ඊට පස්සේ ලොකු එකක් දෙනවා. දැන් ඇඟිල්ල හෙල්ලුවත්, ඇස්පිල්ලම් ගැහුවත්, ඇඟිල්ලක් හෙල්ලුවත්, කකුල හෙල්ලුවත්, අතපය ඉස්සුවත්, බෙල්ල හැරෙව්වත් හැම වෙලාවකම සෑම ඉරියව්වක් කනකොට, බොනකොට, නානකොට, වැසිකිලි යනකොට, මල මුත්‍රා කරනකොට, හොටු හූරනකොට, කෙල ගහනකොට, අත උස්සනකොට, පාත එලනකොට, කකුල උස්සනකොට, පාත හෙරනකොට, බෙල්ල හරවනකොට ඇස්පිල්ලම් ගහනකොට හැම වෙලාවකදීම සියලු ඉරියව් ළඟදී සමුදය වය දැන් අතනින් එයාට පුහුණු වෙලා තියෙන දැන් එයාට පහසුයි. සමුදය ධම්මානුපස්සී විහෙරති වය ධම්මානුපස්සී විහෙරති සමුදය වය ධම්මානුපස්සී විහෙරති. එතකොට මේ විදියට ඒ ඉරියව්වේ 100න් වාසය කරනකොට එයා තුල සත්ත්ව පුජ්‍යල නොවන ඉරියව්වල පැවැත්මක් විතරක් තියෙනවා කියලා එයාට තේරෙනවා. මෙතන සතෙක් පුජ්‍යලයක් ඇත්තේ නැහැ. මේක ඇතුලේ කවුරුත් ඉන්නව නෙමෙයි. එහෙම ඉන්නවා නම් ඉන්නේ මම නම් මට මේක මගේ සැපයි කියලා හිතාගත්ත එක මට දැන් සැප තියෙන්න ඕනේ. එහෙම නැහැ. මේ සබාධහම තුල මේ ධාතුල ක්‍රියාකාරීත්වයක් එක්ක මේ හැම ඉරියව්වක්ම පවත්වන්න හේතු ගොඩාක් එකතු වෙනවා. අතක් උස්සන්න නිකම් බෑ. අතක් උස්සන්නේ චිත්තාවේගය ඇති වෙන්න ඕනේ. ඒ පේශිවල ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන්න ඕනේ. ඒ වගේම ආහාර වලින් ආදී ලැබුණු ඒ ශක්තිය තියෙන්න ඕනේ. රුධිරය සැපෙලා තියෙන්න ඕනේ. එහෙම නැත්නම් අර අංශභාග ලෙඩුන්ගේ අත කඩා වැටිලා තියෙන්නේ. එයාට ඒ අත උස්සන්න අවශ්‍ය කරන හේතු ටික සැකසিলা නැහැ. ඔන්න හේතු තියෙනකොට හේතුවෙන් මේක සමුදය වෙලා ඒ හේතු නිරුද්ධ වෙලා යනකොට ඒක නිරුද්ධ වෙලා යනවා. ඒ වගේම ඒ ඉරියව්ව ඔන්න පටන් ගත්තා ඇති වුණා ඉරියව්ව ඉවර වුණා ඔන්න නැති වුණා ඇති වුණා නැති වුණා. ඔන්න අත උස්සනවා කියන ක්‍රියාව අත උස්සනවා කියන ඉරියව්ව අත උස්සනවා ඔන්න අත උස්සන බව ඇති වුණා උස්සල වුණාම නැති වුණා. අත පාතෙන හෙලන බව ඇති වුණා නැති වුණා. ඕක ඇවිදිනකොටත් ඇවිදිනවා ඇවිද හිටියා ඇවිදින්න පටන් ගත්තාම ඇවිදින එක ඔන්න ඇති වුණා. ඇවිදින එක නතර කළාට පස්සේ ඇවිදින එක නැති වුණා. ඉඳ ගන්නකොට ඉඳ ගන්න එක ඇති වුණා. ඉඳගෙන ඉවරලා නැගිටිනකොට ඉඳ ගන්න එක නැති වුණා. එතකොට ඒක පළල්ව වෙන්නේ. එතකොට ඒක දවසට යාට කමටහන් 10යි 15යි 20යි 30යි වඩන්නේ. නමුත් ඊළඟට ඉරියාපත පබ්බයට ගියාට පස්සේ ක්ෂණයක් ගානේ යාට ඇහිපිල්ලමක් ගානේ කමටහන්. ඒකයි බුදුරජාණන් මුලින් පොඩි තැනකින් පටන් අරන් පුරුදු කරන්න පහසු තැනකින් සතර ඉරියව්වෙන් ඇයි බුදුරජාණන් වහන්සේ එක බලාක බලන්න භික්ෂුවක් කියනවා අනේ බුදුරජාණන් වහන්සේ මට මේ මෙච්චර මේ කෝටියක් සංවර සීල මට ආරක්ෂා කරන්න බෑ. එහෙම කිව්වහම එහෙනම් ඔයාට එකක් පුළුවන්ද? දෙකක් පුළුවන්ද? මට හරියට මතක නැහැ එතන එකක්ද දෙකක්ද කියලා එහෙම ඒ විදියට අහනවා. ඒ වෙලාවෙ කියනවා මට ඒක කරන්න පුළුවන් කියලා. හරියට ඒ වගේ දෙයක් මේ ඉස්සෙල්ලා මෙයාට පුළුවන් තැනකින් දෙනවා. පුළුවන් තැනකින්. ඒ නිසා මේ විදිහට මෙහෙම වඩාගෙන යනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා එයා තුළ තියෙන සත්ත්ව පුජ්‍යල නොවන ඉරියව් පැවැත්මක් මෙතන විතරයි තියෙන්නේ. සතෙක් නෑ, පුජ්‍යලයක් නෑ, එළිය කෙනෙක් නෑ, ඇතුලේ කෙනෙක් නෑ, මමෙක් නෑ, බාහිර කෙනෙක් නෑ. මේ ඇතුලේ සත්ත්ව පුජ්‍යල නොවන ඉරියව් පැවැත්මක් විතරයි ක්‍රියාත්මක වෙන්නේ මේ කයක් විදියට. එහෙම කය විදියට මේ ඉරියව් පැවැත්ම සිද්ධ වෙද්දී බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ විදියට 100 පවත්වගෙන කයට 90 100 පවත්වගෙන ඒ කයට 90 100 පවත්වගෙන කෙනා
අජ්ජත් කයද බහිද්ධ කයද මේ සෑම කයකම සමුදය දකිමින් වය දකිමින් සමුදය වය දකිමින් ඒ ඉරියව්ව තුළ ඒ ඉරියව්ව තුළ සත්ව පුජ්‍යල ස්වභාවයක් නොමැතිව ඉරියව් පැවැත්මක් විතරයි පවතින්නේ කියලා දකිනකොට එයාගේ ඥානමත්තාය ඥානය වැඩෙනවා කියනවා. ඒ වගේම පතිස්සති මත්තාය සිහිය වැඩෙනවා කියලා කියනවා. ඒ වගේම අනිස්සිතෝච විහෙරති මේ කෙනා තෘෂ්ණා දෘෂ්ටීන්ගෙන් නිදහස් වෙලා යනවා. නචකින්චි ලෝකේ උපාදීයති ලෝකය ආත්මීය ලෙස ගැනීමෙන් නිදහස් වෙලා ලෝකයේත් එක්ක තියෙන බැඳීම දුරු වෙන්න අවශ්‍ය කරන ශක්තිය ගොඩනගෙනවා කියලා. ඒ නිසා බුදු පියාණන් වහන්සේගේ අවබෝධය විශ්වාස කරගෙන බුදු පියාණන් වහන්සේ ඇයි මේ කාරණාවල් මෙහෙම කිව්වේ? එහෙම නැතුව පින්නතුනේ මලමිනියක් දිහා බලන් හිටියට රූපයක් දිහා බලන් හිටියට කයක් දිහා බලන් හිටියට රාග දේශ මොහ දුරු වෙන එකක් ගැන නෙමෙයි. මොකද මලමිනියේ ඇති රාගයක් කාමයක් නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ මේ දේවල් මෙහෙම කිව්වේ ඇත්තටම සත්වයා මුලින් ඇලෙන බැඳෙන තන පෙන්නලා ඒ තනත් එක්ක තියෙන පටලැවිල්ල ලෙහලා ඒ දේවල් එක්ක ස්කන්ධය සමුදය වන තැනට වේදනාවට වේදනානුපස්සනාවට චිත්තානුපස්සනාවට ධම්මානුපස්සනාවට ගෙනහිල්ලා ඒ තුලින් ලෝකයෙන් අයින් කරලා දාන ලෝකයෙන් මුදවලා දාන ලෝකයෙන් මරලා දාන්න අවශ්‍ය කරන ශක්තිය කායානුපස්සනාව තුලින් ගොඩනගලා දෙන්න. ඒ තුලින් මේ කය මගේ කියලා අරගෙන කය මම කියලා අරගෙන මේ ඉරියව් පවත්වන්නේ මම, ඇවිදින්නේ මම, ඉඳගන්නේ මම, හිටගන්නේ මම, නිදියන්නේ මම, ඇස්පිල්ලම් ගහන්නේ මම, කකුල් උස්සන්නේ මම, අතපය හොලවන්නේ මම, ගහන්නේ මම, ගුටි කන්නේ මම ආදී විදියට ඒ ඉරියව් වලට මමෙක් දාගෙන ආත්මයක් දාගෙන සත්පුජ්‍යල ස්වභාවයක් දාගෙන එහෙම තුල මුලාවටපත් වෙන ස්වභාවයට මුලාවටපත් වෙන්න නොදී හැම වෙලාවකම විවිධාකාර වූ හේතු සමුදායක් ඔස්සේ එක් ඉරියව්වක් සමුදය වෙනවා. හේතු ටික මැරිච්ච තැනක ඉරියව්වත් මැරිලා යනවා. හටගන්න ඉරියව්වක් මැරිලා ගින් ඊළඟ ඉරියව්වට යන්නේ අලුත් ඉරියව්වක් පටන් ගන්නවා. ඒ ඉරියව්ව මැරිලා ගියාම තව ඉරියව්වක් පටන් ගන්නවා. ඒ ඉරියව්ව මැරිලා ගියාම තව ඉරියව්වක් පටන් ගන්නවා. සමුදය වෙනවා, වය වෙනවා, ඉරියව්වෙන් ඉරියව්වට සමුදය වෙනවා, වය වෙනවා, සමුදය වෙනවා, වය වෙනවා. මේ සමුදය වීම, වය වීම සබාධම තුල මේ ධාතුන්ගෙන් සම්පාදනය වෙච්ච ආහාරයෙන් සැකසෙච්ච රූප කලාප ගොන්නක් තුල සිදුවෙන ක්‍රියාදාමයක් විතරයි. කරන කෙනෙක් නැහැ, කරවන කෙනෙක් නැහැ, සත්වයක් නැහැ, පුජ්‍යලයක් නැහැ, ආත්මයක් නැහැ. මේ තුල මේ සාමාන්‍ය වූ කයක් තුල සිදුවෙන සවිඥානික කයක් තුල සිදුවෙන ක්‍රියාදාමයක් විතරයි කියලා හොඳට තේරෙන්න ගන්නවා. එහෙම යා තේරිලා ඒ ඔස්සේ තවත් ටිකක් මේ කය පිළිබඳව තියෙන ඇලීමෙන් ගැටීමෙන් නිදහස් වෙන තවත් හොඳට යාගේ පන්නරය හදා ගන්නවා. චතු සම්පජඤ්ඤ පබ්බයත් ඒ වගේම ඉරියාපත පබ්බයත් තුලින් ඒ ඔස්සේ ඉදිරියට කතා කරන ධාතු මනසිකාරය, පටික්කුල මනසිකාරය, නවසීවතික ආදී දේවල් වලින් තවත් හොඳට ලෝකයෙන් මේ කය පිළිබඳව තියෙන අල්ම දුර වෙලාම යන විදියට තවත් කල්පනා කරන්න, තවත් හිතන්න, තවත් මනසිකාරය කරන්න, තවත් භාවනා කරන්න අවශ්‍ය කරන හොඳ හයියකුත් දැන් හැදිලා ඉවරයි. ඊටු ටික කරන්න වෙන්නේ මේ තුලින් මේකෙන් හයිය හදාගත්තොත් විතරයි. එනිසා ආනාපාන පබ්බෙන් හයිය හදාගත්ත ඔබ කායික වූ කාය ප්‍රතිපද වූ අස්වාස පස්වාස කයේ යථාර්ථය දැකලා අජ්ජත් බහිත්ත විදියට ඒකේ සමුදය වය සමුදය වය දෙකම දැකලා ඒ ඇති කරගත්ත පදනමේ ඉඳගෙන මේ මොහොතේදී මේ ආකාරයෙන් චතු සම්පජඤ්ඤ පබ්බයත් ඉරියාපත පබ්බයත් තුලින් තව තවත් ඒ අවබෝධය වැඩි දියුණු කරගෙන ඉස්සරහට කියලා දෙන නවසීවතිකයේ පටික්කුල මනසිකාරය, ධාතු මනසිකාරය තුලින් කය පිළිබඳව සම්පූර්ණ ඇල්ම දුරු කරගෙන නච කිංචි ලෝකේ උපාදීයති ලෝකයේ පිළිබඳව සම්පූර්ණයෙන් ඇලීම් ගැටීම් දුරු කරන්න. කායේ කායානුපස්සී විහෙරති කයේ යථාර්ථය, කයේ මුලාවෙන් මිදිලා කය පිළිබඳව දැකපු වැරදි දෘෂ්ටි වලින් මිදිලා කයේ යථාර්ථයට අනුව කය පිළිබඳව දකිමින් වාසය කරනවා. ආතාපි කෙලස් තවන වීරයෙන් යුක්තව සම්පජානෝ සිහියෙන් යුක්තව
සම්පජානෝ නුවණින් යුක්තව සතිමා සිහියෙන් යුක්තව කොහොමද ලෝකය පිළිබඳව ඇලීම් ගැටීම් දුරවන ආකාරයට. ඒ නිසා ලෝකය පිළිබඳව පංච උපාදානස්කන්ධ ලෝකය පිළිබඳව ඇලීම් ගැටීම් වලින් නිදහස් වෙලා වාසය කරන්නට මග කියන පාර කියන බුද්ධ වචනයයි ඔබ මේ කසකාරය වගේ පෙරමුණේ පෙරහැරේ දැම්මේ මුලින් පුංචි තැන් වලින් පටන් අරන් ඉස්සරහට යන්න. ඉස්සරහා ගමනේදී ක්‍රමානුකූලව මහසයුර වගේ මේ දේවල් ක්‍රමානුකූලව ගැඹුරට ගියාට ඒ ගැඹුරක් නොවන මට්ටමට තේරෙන්න මේ කාරණාවල් ඔස්සේ මේ භාවනාව ඔබ හොඳට කරගෙන යන්න පින්නතුනේ එකෙන් එකෙන් ශක්තිමත් වෙන්න එකෙන් ශක්තිමත් වෙලා මෙච්චර කල් ජීවත් වුණා කියලා කියන්නේ ඉරියව් පැවැත්මක් විතරයි. ඉරියව් පවත්වලා සැප හැව්වා. තාමත් අපි කාටවත් සැප හම්බෙලා නැහැ. තාවත් අපි කාටවත් දැන් ඇති කියලා හිතන්නේ. කොච්චර වෙනස් කරලා බැලුවත් තාමත් ආයේ තව එකකට යන්න වෙනවා. මරණකනුත් තව එකකට යන්න වෙනවා නම් මේක ඇතුලේ අපිට ගන්න දෙයක් නැහැ. මේක ඇතුලේ ගත හැකි දෙයක් නැහැ. මේක ඇතුලේ ගත යුතු දෙයක් නැහැ. මේකයේ වටිනාකමක් නැහැ. මේක මගේ කියලා ගන්න බෑ. මේක තව කෙනෙක්ගේ කියලා ගන්න බෑ. ගන්න පුජ්‍යල සංඥාවක් දාගන්න බෑ. මේක සබාදහමේ හේතු සමුදායක ඵලයක් පමණයි. හේතු ඵල සමුදායක ඵලයක් පමණයි. හේතු සමුදායක ඵලයක් වූ මේ ඵලය හේතු නිරෝධේ නිරුද්ධලා යනවා. එපමණයි කය යනු. ඒ අවබෝධය උදෙසා මේ කෙටි සිරිසදහම් දේශනාව එකසේ හේතු වේවා වාසනාව වේවා කියලා ආශිංසනය කරනවා. සදැහැති පින්නතුනි, අද දවසේ සතිපට්ඨාන දේශන මාලාවේ 5 වෙනි දේශනාව දෙවියන්ට මිනිසුන්ට දේශනා කරන්නට බොහෝම පින්වන්ත සදැහැති දායකත්වයේ දරාගෙන කටයුතු කරන්නේ බියට්‍රිස් හේමලතා ඒකනායක පින්නැති උපාසිකා මෑණියන්ගේ පින්බර සදැහැති දායකත්වයෙන්. බියට්‍රිස් හේමලතා ඒකනායක පින්නැති උපාසිකා මෑණියන් අරමුණු කර ගන්නවා තමන්ගේ 79 වන ජන්මදිනය නිමිති කොටගෙන මෙම උතුම් ධර්ම දාණය මුළු දෙව් මිනිස් සංහතියටම දායාද කළ යුතුයි කියන පින්බර හැඟීමක් ඇති කරගෙනයි අද දවසේ මේ දේශනාව සිද්ධ කරන්නේ. නිවන් දකින්න, සුවපත් වෙන්න, සැනසෙන්න අවශ්‍ය කරන ආකාරයට බුද්ධ වචනයෙන් ලෝකයම සුවපත් කරන්නට බලාපොරොත්තු වෙන බියට්‍රිස් හේමලතා ඒකනායක පින්වත් මෑණියන් මේ උතුම් ධර්ම දානමය පින්කම සිද්ධ කරනවා. ඒ අරෙන් එතුමිය බලාපොරොත්තු වෙනවා පරලෝසපත් වීජී ධර්මදාස සෙනෙහබර පියාණන්ටත් වර්ග පරම්පරාවේ මිය පරලෝකීය සියලු සහලේ ඥාතීන්ටත් මේ උතුම් ධර්ම දාණයෙන් ජනිත වන්නා වූ පුණ්‍ය කුසල් අනුමෝදන් වී භවගාමී සසර කෙලවර වේ නිර්වාණ සුවය සාක්ෂාත් වේවා කියලා. සුජීවත්ව සින සියලු දරුමුණුපුරු මිනිපිරියන්ටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝා සම්පත්තියත් විවිධාකාර වශයෙන් ඒ අත්තන්ගේ ජීවිත සුවපත් වෙලා අධ්‍යාපන කටයුතු ආදිය සාර්ථක වෙලා ප්‍රඥාව දියුණු වෙලා ඒ දරුවන්ට සත්‍ය අවබෝධයට ධර්මාවබෝධයට අවශ්‍ය කරන ක්ෂණ සම්පත්තිය සමුදේ වේවා කියලා ඒ මෑණියන් බලාපොරොත්තු වෙනවා. මේ ආදී වශයෙන් මේ උතුම් සත් හැඟීම් පෙරදරි කරගෙන අද දවසේ මුළු විශ්වයටම මහා කරුණාවේ මහා ප්‍රඥාවේ ආලෝකය විහිදුවමින් සද්ධර්මාලංකාරයක් බඳු වූ මේ ධර්ම මාණික්කයේ වටිනාකම බෙදා හරිමින් විවිධාකාර ප්‍රඥාවේ දුර්වලභාවයෙන් රෝග පීඩාවට පත් වෙලා ඉන්න සත්වයාට ධර්මයේ ඖෂධ පූජා කරමින් දහම් ඖෂධ මහෞෂධයන් පූජා කිරීමෙන් සියලු ආකාරයේ යමෙකුට සරණක් විය හැකිනම් ඒ සියලු සරණ අතර උතුම්ම ශ්‍රේෂ්ඨතම සරණ වන දහම් සරණින් සියලු දෙනාට රැකවරණය ලබා දුන් මේ උතුම් ධර්ම දානමය පින්කමෙන් ජනිත වූ සෑම කුසල ශක්තියක්ම අද මේ පින්කමේ මූලික ප්‍රධාන දායකත්වයේ දරාගෙන කටයුතු කරන පින්නැති බියට්‍රිස් හේමලතා ඒකනායක පින්නැති උපාසිකා මෑණියනි, ඔබ තිමියට සුබ උපන්දිනයක් වේවා.
නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ලැබිලා තියෙන මේ පුංචි මනුසත් භවය බුද්ධ ශාසනයෙන් බුද්ධත්වයේ තුලින් ලැබූ ඒ අපරිමිත වූ බුදුගුණ කඳින් ඔබේ හිත්වලටත් බුදු හිතක ඇති සිසිල ඇති කරගෙන ඔබේ හදවත නිවා ගන්න. මේ ජීවිතය තුලම සම්බුද්ධ රාජ්‍ය තුල ඒකාත්මික වෙන්න පින් නැති ඔබටත් ඔබේ ජන්මදිනය වෙනින් ආශිර්වාද කරමින් සියලු දරුමුණු පුරන් හැමදෙනාටමත් මේ බුද්ධ ශාසනයේ අසිරියෙන් සිසිලසින් සියලු ආකාරයේ ප්‍රඥාව බෝධයට සත්‍ය අවබෝධයට මන්පෙත් විවර වේවා කියලා ආශිංසනය කරමින් හැමදෙනාටම ආශිර්වාද කරනවා. ඒ වගේම පරලෝ සැපත් වන්නට යෙදෙනු වීජී ධර්මදාස සෙනෙහබර පියාණන් ඇතුළු සහලේ පරම්පරාගතව මිය පරලව ගිය සියලු සහලේ ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් වේවා. සසරගත වැරද්දකින් දුකටපත් වෙලා ඉන්නවා නම් ඒ දුකින්වත් මිදේවා, නිවනින් සැනසේවා කියන අදහසින් ඥාතීන්ටත් පින් දීමක් වශයෙන් හැමදෙනාම සාදුනාදයක් පවත්වන්න. සියලු පින්වන්ත දෙවියෝ මේ පින් අනුමෝදන් වේවා, නිවනින් සැනසේවා කියලා හිතාගෙන අපි හැමදෙනාම දෙවියන්ට පුණ්‍යානුමෝදනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ශාසනං චිරං රක්칸තු දේශනං චිරං රක්칸තු ත්වං සදාති. දස බල බුදුන්නම් සෙල් මුදුනතින් මතු නිවන්නම් මහා සමුදුර කෙළවර කොට ඇති දසතින් අරියටඟි මග සීලින් සිහිල් වූ නිති සුවදෙන ජින වදන් ගඟ බෝකල් ගලාවා සව් සතන් සනහා. සාදු සාදු. සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි. මෝහක්ඛයෝ නිබ්බානං